කොන්බන්ව මිනසන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම කතා කරන එක හැමෝටම හොඳට පැහැදිලිව ඇහෙනවද? හරි. ඕකේ. එහෙනම් අපි පටන් ගමු. ඉතින් අද තියෙන්නේ අපේ පාඨමාලාවේ හඳුන්වා දීමේ වැඩසටහන. ඉතින් මේකෙදි ඕගොල්ලෝ අද එකතු වෙලා ඕගොල්ලෝ මුකුත් භාෂාව ගැන දෙයක් නෙමෙයි අපේ පාඨමාලාව ගැනයි ඕගොල්ලෝ අද ඉගෙන ගන්න. මේකට එතකොට ජපන් භාෂාව ඉගෙන ගන්න ඇත්තටම උනන්දුව තියෙන අය එකතු වෙලා ඉන්නත් පුළුවන්. නිකන් අපේ කෝස් එක මොකක්ද, ආයතනය මොකක්ද, උගන්වන්නේ කවුද, මේ වගේ දේවල් දැනගන්න ජොයින් වෙලා ඉන්න අයත් ඉන්න පුළුවන්. එතකොට සමහර අය දාන මැසේජස් වලින් ඒක ගොඩාක් පැහැදිලි වෙනවා. හරි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. උනන්දුව තියෙන අයට එකතු වෙලා අපිත් එක්ක කෝස් එක කරන්න පුළුවන්. අනිත් අයට කැමති දෙයක් කරන්න පුළුවන්. හරි. එතකොට මුලින්ම ඔයගලන්ට කියන්න ඕනි මොකක්ද අපේ ආයතනය. අපේ ආයතනයේ නම ශෝරායි හිකාරි. ශෝරායි හිකාරි ජපන් භාෂා ආයතනය තමයි අපේ ජපන් භාෂා පාසලේ නම. ඒතර මේක නිකම්ම වීසා ඒජන්සියක්වත් නිකම්ම ටියුෂන් ක්ලාස් එකක් කරලා නවත්තන ඒ වගේ තැනක් නෙමෙයි. මේක ජපන් භාෂාව උගන්වන ආයතනයක්. ඒතර මේකෙදි අපි රජයේ ලියාපදිංචි ආයතනයක් PV 0.2.6.1.5.6.9 කියන අංක යටතේ අපි රජයේ ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒතර අපි කරන්නේ ජපන් භාෂා පාඨමාලාවන්. ආයතනයේ ආරම්භය 2018. 2018 ඉඳන් මේ දක්වාම අපි හෝමාගම ප්‍රදේශයේ අවට ජපන් භාෂා පාඨමාලාවන් පවත්වමින් ඉන්නවා තාමත්. අපෙන් ඉගෙන ගත්ත ළමයි ලොකු පිරිසක් ඉන්නවා. දැනට ජපානයේ ඉන්න අයත් ඉන්නවා. ජපන් භාෂාව හදාරලා ලංකාවේ සාර්ථකව ජීවිතය ගත කරන ළමයිනුත් ගොඩක් ඉන්නවා අපේ ආයතනයත් එක්ක එකතු වුණා. ඒතර මේ ආයතනයේ ඉගෙනීම් කටයුතු කරන එකම ගුරුවරයා වෙන්නේ මම විතරයි. ඒතර ඔයගොල්ලන්ට කවදාවත් ඉන්බොක්ස් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ අපේ ක්ලාස් එක ජොයින් වෙන්න කියලා මම කවදාවත් කාටවත් කියලා නැහැ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ පාඨමාලාවන් ගැන විශ්වාසය තියෙන අපේ ළමයින්ගෙන්ම අපේ කලින් ආපු ළමයින්ගෙන්ම ආපු ළමයි පිරිසකගෙන් තමයි ගොඩක් දුරට අපේ ආයතනයේ ශිෂ්‍ය මණ්ඩලය හැදිලා තියෙන්නේ. මේක අපි අපේ ආයතනයේ පවත්වන්නේ තනිකරම ජපන් භාෂා පාඨමාලාවන් විතරයි. ඒ කියන්නේ චීන භාෂාව, ජර්මන් භාෂාව මේ වගේ ලැන්ග්වේජස් ගොඩාක් අපේ එකෙන් වෙන්නේ නැහැ. අපේ එක තනිකරම ජපන් භාෂාව පිළිබඳවම විතරමයි පාඨමාලාවන් තියෙන්නේ. එතකොට මේ පාඨමාලාවන් කුඩා ළමයි වෙනුවෙන් තියෙන kids Japanese courses වල ඉඳන් පටන් අරගෙන ලොකු අයට තියෙන JLPT NAT වගේ විභාගවල N2 level එක දක්වාම අපි පාඨමාලාවන් පවත්වනවා. ඊළඟට අපේ ආයතනය මගින් ඕගලන්ට ජපන් ශිෂ්‍ය වීසා, ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. අපි කරන්නේ ස්ටුඩන්ට් වීසා විතරයි. අනිත් වීසා වර්ග වලට ඊතර දැන් අපිට ගොඩාක්ම මේ දවස්වල ප්‍රසිද්ධ වීසා ටයිප් දෙක තමයි TITP. ඒ කියන්නේ ට්‍රේනින් වීසා, එහෙම නැත්නම් SSW වීසා. එතන මෙන්න මේ වීසා කැටගරි එක තමයි ගොඩාක්ම අපේ ප්‍රසිද්ධ මේ කාලේ. එතන මෙන්න මේ වීසා වර්ග දෙක අපි කරන්නේ නැහැ. අපේ ආයතනය මගින් අපි ජපානයේ රැකියාවල වලට ඔයගොල්ලෝ යොමු කරන්නේ නැහැ. ඒ වුණාට ඒ සඳහා අපි වගේම රජයේ ලියාපදිංචි ජපන් වීසා එක කරන ඒ ආයතන වලට තමයි ඔයගොල්ලෝ යොමු කරන්නේ. ඒකෙදි අපි 100%ක් ඔයගොල්ලන්ගේ වගකීම අරගෙන තමයි යොමු කරන්නේ. 100%ක් වගකීම ගන්නවා කියන්නේ ඔයගොල්ලන්ව අපේ රෙජිස්ටර් කරගෙන අපිත් ගාණක් අරගෙන වෙන කාට හරි ඔයගොල්ලන්ව දෙනවා කියන එක නෙවෙයි. එහෙම කිසිම ගාණක් අය කරන්නේ අපි පාඨමාලා ගාස්තුව විතරයි අය කරන්නේ. ඊට පස්සේ පාඨමාලාව සම්පූර්ණව සාර්ථකවම හදාරන අයව ඒගොල්ලන්ව අපි යොමු කරනවා වෙනත් ඒ ජපන් වීසා TITP සහ SSW වීසා කරන ඒ ආයතන වලට. ඒ වගකීම අපි ගන්නවා අපෙන් ලැන්ග්වේජ් එක කරන අයට.
ඉතින් ඊළඟට අපි බලමු මොනවාද මේ ජපන් භාෂා ප්‍රවීණතා විභාග වර්ග කියලා. ජපන් භාෂා ප්‍රවීණතා විභාග වර්ග වලින් අංක 1ට එන්නේ හැමදාම JLPT කියන විභාගය. ඉතින් JLPT තමයි ජපන් ඉගෙන ගන්න කෙනෙක් ජීවිතයේ අනිවාර්යයෙන්ම කළ යුතු විභාගය තමයි JLPT. ඒකට ඇයි මම එහෙම කියන්නේ නේ? ඒතර වෙන ගුරුවරු සමහරට එහෙම නොකියන්නත් ඉඩ තියෙනවා. නමුත් ඇයි මම එහෙම කියන්නේ? මේ JLPT කියන එක්සෑම් එක මේක තමයි අපිට ජපන් රජයෙන් දෙන ප්‍රධානම එක්සෑම් එක ජපන් භාෂා ප්‍රවීණතා විභාගය. Japanese language proficiency test. ඒතර මෙන්න මේ විභාගයේ ප්‍රතිඵලය අපිට මුළු ජීවිත කාලයටම වළංගුයි. අවුරුද්දට දෙපාරයි තමයි තියෙන්නේ. ඒතර එකපාරක් තියෙනවා ජූලි වල, ආයෙ තියෙනවා දෙසැම්බර් වල. ඒතර අවුරුද්දට දෙපාරයි තියෙන්නේ. හැබැයි මේක තමයි ජපන් භාෂා ප්‍රවීණතා විභාග වල අංක 1ට තියෙන විභාගය. වටිනාකමින් වැඩිම එක. ඊළඟට NAT විභාගයේ තියෙනවා ඊට පස්සේ JLCT, JTest, Top J ඉතින් මේ වගේ තව විභාග වර්ග එතකොට 12ක් විතර ඔක්කොම ගත්තාම තියෙනවා ජපන් භාෂා ප්‍රවීණතා විභාග. ඉතින් මෙන්න මේකෙදි වැඩිම වටිනාකම JLPT එකට දෙනවා අපි. ඊළඟට NAT exam එක තියෙනවා. ඊට පස්සේ දැන් අලුතෙන් exam එකක් ආවිල්ලා තියෙනවා අපිට JFT කියන. ඉතින් JFT එහෙම නැත්නම් Japan Foundation Test. ජපන් භාෂා පදනම් විභාගය කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස කියලා කිව්වොත් මෙතන මම මේ රතු පාට බොක්ස් එකේ දීලා තියෙන මේ විභාග වර්ග පහ. ඒතර මේ පහට අමතරව තව විභාග වර්ග තියෙනවා. ඒව ගැන මම දැන් කතා කරන්න. ඒව තවත් ගොඩක් පහළ මට්ටමේ තියෙන වෙන්නේ ඒව එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර අපි ලංකාවේ ගත්තහම ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධම ජපන් භාෂා විභාග තමයි JLPT එක, NAT එක, JLCT එක. මේ අනිත් ඒවා සමහර විට ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් අලුතින් ලැබිලා තියෙනවා JFT කියන විභාගය. මේ JFT විභාගයෙන් අපිට ස්ටුඩන්ට් වීසා අයදුම් කරන්න බෑ. JFT කියන්නේ රැකියා කාණ්ඩ සඳහා අපිට ඇතුළත් විය හැකි ජපන් භාෂා සුදුසුකමක් විතරයි. ඒකෙන් ශිෂ්‍ය වීසා වලට අයදුම් කරන්න බෑ. මේ දෙකේ වෙනස මෙන්න මේ රතු පාට බොක්ස් එකේ තියෙන එක්සෑම්ස් වර්ග අපි ලියන්නේ පේපර් එකක් අපිට ලැබෙනවා. ඒතර පේපර් එක කියවලා හරි උත්තර අපි කොලයක ලකුණු කරනවා. කොලයක පැන්සලකින් ලකුණු කරනවා. හැබැයි JFT විභාගෙදී කොලයක පැන්සලෙන් ලකුණු කිරීමක් වෙන්නේ නැහැ. මේක තනිකරම කරන්නේ අපි කම්පියුටර් එකේ. ඒතර පරිගණකය පාදක වුණු විභාගයක් තමයි JFT කියලා කියන්නේ. ඒතර JFT එකේදී ඕගොල්ලන්ට කිසිම කොලයක් එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒතර ඔයාලට කටු වැඩ කරන්න හම්බ වෙනවා පොඩි white board එකක්. ඒතර මේ පොඩි white board එකේ white board marker එකකින් තමයි ඔයාලට කටු වැඩ සටහන් කරන්න තියෙන දේවල් ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒතර කොල පෑන් ඔයාලට හම්බ වෙන්නේ නැහැ Japan Foundation Test එකේ. හරි. එතකොට දැන් JLPT, NAT, JLCT වගේ විභාග ගත්තාම අපිට අදියර පහක් තියෙනවා. ඒතර ගොඩක් අය මොනවාද මේ අදියර පහ කියන එක එච්චර අවබෝධයක් නැහැ. ඒතර අපි මේක පටන් ගන්නෙ N1 ඉඳලා නෙමෙයි. N5 තමයි මූලික අදියර. ඒතර දැන් අපි අපේ කෝස් එක පටන් ගන්නෙ මෙන්න මේ N5 level එකේ මුලම අදියරේ ඉඳලා. ඒ කියන්නේ හෝඩියේ ඉඳන්ම තමයි අපි මේ කෝස් එක පටන් ගන්නෙ. ඒතර මේකෙදී අදියර පහයි. N5 ඊළඟට N4 ඊළඟට N3 ඊළඟට N2 ඊළඟට N1. ඒතර N1 කියන්නේ ජපාන් ජාතිකයෙකුගේම ජපාන් භාෂා මට්ටම තමයි N1 මට්ටම කියලා කියන්නේ. එතකොට මෙතනදී ඕගොල්ලන්ට N5 අදියර ඉගෙනගෙන N5 අදියරේ මේ අදාළ කොටස් ටික ඉගෙනගෙන ඔයාලට පුළුවන් ඒ අදාළ විභාග අදියර ස්කිප් කරන්න. කියන්නේ N5 විභාගය කරන්නේ නැතුව කෙනෙක් හිතනවා නම් එයාට N4 කරන්න කෙලින්ම එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නේ නැතුව N4 ටික විතරක් ඉගෙනගෙන එක්සෑම් එක ලියනවා කියලා හිතියොත් ඒක කරන්න බෑ. මොකද මේ හැම අදියරක්ම එකිනෙකට සම්බන්ධ වෙවි යන්නේ. N5 තමයි මූලික අදියර. ඒතර මූලික අදියරේ කොටස් ටික ආවරණය කරගෙන තමයි අපි අනිවාර්යයෙන්ම N4 එකට යන්නේ.
ඒතර N4 එක ඇතුලේ N5 කොටසුත් අපිට එනවා. ඊළඟට N4 එකෙන් N3 එකට යද්දී N5 N4 කියන කොටස් දෙකේම තියෙන දත්ත ටික ඒ කරුණු ටික අරගෙන තමයි N3 එකට යන්නේ. N2 එකට යද්දී අර පිටිපස්සෙන් තියෙන ඒ ඔක්කොම අධියරවර බරත් අරගෙන තමයි ඊළඟ ඉදිරියට තියෙන level එකට අපි යන්නේ. ඉතින් ඔහොම යන ගමනේදී අපිට exam skip කරන්න පුළුවන් වුණාට අපිට ඉගෙන ගන්න එක skip කරන්න බෑ. කොට දැන් මේකේ අධියර පහක් තියෙනවා. අධියර පහෙන් මේ N5 N4 කියන මට්ටම් දෙක තමයි ඔයගලන්ට ජපන් භාෂා වයින් අපිට ඒක පාස් වෙලා රැකියා සඳහා යනකොට අපිට ඕනි වෙන්නේ N4 තමයි අවම මට්ටම දැන් ලංකාවේ තියෙන. N5 කරලා ඕගලන්ට රැකියාවට අයදුම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ළමයි අපි කතා කරන ප්‍රමාණය අඩු වෙන්න නම් අපි වැඩ කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕන. ඉතින් ඔයාලගෙන් ලැන්ග්වේජ් එක ඉල්ලනවා අඩුයි කියලා කියන්නේ. ඒතර සමහර අය කියනවානේ ලැන්ග්වේජ් එක ඕනිම නැහැ. අපිට මේ ගාන දෙන්න අපි ඔයගොල්ලන්ව ජපාන් යවන්නම් කියලා කියනවානේ. ඉතින් හොඳට මතක තියාගන්න ඔන්න ඔය වගේ තැන්වලට ගියාම කට හොල්ලනවා අඩුයි කියන්නේ. කියන්නේ කතා කරන්න තියෙනවා අඩුයි කියන්නේ අනිවාර්යයෙන්ම හොඳටම වෙහෙස වෙලා වැඩ කරන්න වෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් මහන්සි වෙන්නේ නැතුව වැඩ කරන්න නම් ඔයාලා ජපන් භාෂාව අනිවාර්යයෙන්ම උපරිම ප්‍රගුණ කරලා ඉන්න ඕනේ. ඒතර ඔයාලට N2 වගේ දැනුමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් හොඳට කස්ටමර්ස්ලත් එක්ක කතා කරන ලෙවල් එකේම ජොබ් එකක් ජපානයට ගිහිල්ලා කරන්න. ඒතර ඒකට සුදුසුකම N2 කියන මට්ටම. ඒතර මේ තුනම හරහා ඔයාලා මෙතනට එන්න ඕනේ. ඉතින් N5 N4 කියන්නේ මූලික එදිනෙදා කතා කරන්න අපිට පුළුවන් වෙන මට්ටම තමයි N54 කියන්නේ. කියන්නේ සාමාන්‍ය දැනුමක් තමයි අපිට එතනදී ලැබෙන්නේ. ඉතින් මේකේ N4 මට්ටමට තමයි අපේ මේ JFT කියන අලුතෙන් ආපු විභාගය සමාන වෙන්නේ. ඒතර අපි JFT එක කරනවා කියන්නේ කෙලින්ම මෙන්න මේ විභාග වර්ගවල N4 විභාගය කරා වගේ තමයි. ඉතින් අපිට මේ JFT එක මාසෙන් දෙකෙන් කවර් කරන්න බෑ. ඒතර සමහර courses තියෙනවා අපි මාසෙන් දෙකෙන් මේක කවර් කරනවා මාස 3ෙන් JFT එක කරනවා කියලා. හැබැයි මාස 3ෙන් JFT එක කරන්නේ කොහොමද කියන එක තමයි ජපන් භාෂාව උගන්වන කෙනෙක් විදිහට මට මේ වෙලාව වෙන ප්‍රශ්නේ. මොකද මේක අපේ මේ exams වල අධීර දෙකක්. එතකොට මේ එක අධීරක් උගන්වන්න සාමාන්‍යයෙන් ජපානයේ සාමාන්‍ය පාසල් කාලයෙන් අවුරුද්දක් ගන්න. ඉතින් අවුරුද්දක් ගන්න එකත් අපි මාස 4කට 5කට කැටි කරලා කරන්නේ. ඇත්තටම ලොකු වෙහෙසක් දරලා. ඒතර ඒක ළමයාටත් මහන්සි, උගන්වනකොට ගුරුවරයාටත් මහන්සි. ඉතින් ඒ වගේ පරිශ්‍රමයක් දරලා අපි N5 එක ලෙවල් එකක් ඉවර කරනවා. ඊට පස්සේ N4 එකටත් ඒ වගේම අපිට මහන්සියක් දරන්න වෙනවා. ඉතින් ඒ වගේ කාලයක් කැප කරලා කරන්න ඕනි මේ ලෙවල් දෙකක මට්ටමේ තියෙන කරුණු අපිට මාසෙන් දෙකෙන් නම් ඉගෙන ගන්න බැහැ ළමයි. ඉතින් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් මාසෙන් දෙකෙන් JFT කරලා ගොඩ යන්න. එහෙම කරන තැන් ඇති. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපේ ආයතනය මගින් ඒක වෙන්නේ නැහැ. මොකද අපිට 100% ඕගොල්ලන්ගේ ප්‍රතිඵල තහවුරු කරන්න ඕනි. ඉතින් මාසෙන් දෙකෙන් තුනෙන් courses කරලා සාමාන්‍යයෙන් වැඩි ප්‍රතිඵලයක් ගන්න බැහැ. අපිත් කලින් එහෙම පටන් ගත්තා මාස 3ෙන් course එක කරනවා එහෙම කියලා. නමුත් අපි කොච්චර තියරි එක දුන්නත් කොච්චර ප්‍රැක්ටිස් කරත් ඒක ළමයාගේ ඔළුවට නම් ගියේම නැහැ. ඉතින් අපිත් රැපිඩ් කෝසස් කරන එක මේ වෙනකොට නවත්තලා තියෙනවා. ඒ හේතුව නිසාම මොකද ළමයාගේ ඔළුවට යන්නේ නැහැ. ඉතින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගනිද්දී චුට්ටක් කාලය ගත කරලා මේක ඔයාලා ලැන්ග්වේජ් එකේ ඉන්න කාලය වැඩි කරගෙන භාෂාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් මේක ඔයගලගේ ඔළුවට යන්නේ නැහැ. කටපාඩම් කරලා එක්සෑම් කරාට ජපානයට ගිහිල්ලා ඔයාලා හිට ගන්න ඕනි තනියම. එතෙන්දි කවුරුත් එන්නේ නැහැ. මෙයා කියන්නේ මේක කියලා අපිට සජීවී ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අපි ළඟට එන්නේ නැහැ. අපිම තමයි අපේ ට්‍රාන්ස්ලේටර්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එක කාලයක් අරගෙන ඉගෙන ගන්න කියන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට. ඔව්. එතකොට JFT සහ අනිකුත් ජපන් භාෂා විභාග අතර වෙනස්කම්. හරි. ඒතර මේක JFT එක ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අනිත් ජපන් භාෂාවල වෙනස්කම් මොනවාද කියන එක. ඕගොල්ලන්ට රෙකෝඩ් එකක් දෙන්නම්. මම දැන් මේක කරගෙන යන අතරතුර ඕගොල්ලෝ දාන ප්‍රශ්න ටික බලන්නේ නැහැ. මම අන්තිමට පොඩි වෙලාවක් අරගෙන ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. දැනට අපි චුට්ටක් මේ කරන දෙයට පොඩ්ඩක් අවධානය දෙමු. ප්‍රශ්න ටික ඊට පස්සේ අහන්න මම ඕගොල්ලන්ට වෙලාවක් දෙන්න. හරි. එතකොට දැන් අපිට JFT එකයි අනිත් ජපන් භාෂා විභාගයි කියලා
සම්පූර්ණයෙන් කැටගරි දෙකකට මම වෙන් කළේ JFT එකේ අනිත් ජපන් භාෂා විභාග. කියන්නේ JLPT, NAT, JLCT, Top J, JTest. එතන මෙන්න මේ වගේ විභාග අපිට එක කැටගරි එකකට දාන්න පුළුවන්. JFT එක වෙනම කැටගරි එකකට දාන්න පුළුවන්. ඒත් JFT එකේදී අපිට age limit එකක් දීලා තියෙනවා. JFT එක කරන්න පුළුවන් අවුරුදු 18ට ඉහළ අයට විතරයි. අවුරුදු 18ට ඉහළ අයට විතරයි JFT එක කරන්න පුළුවන්. හැබැයි JLPT විභාග, NAT විභාග මේවට වයස් සීමාවක් නැහැ. වයස් සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 18ට පහළ කෙනෙක්ට උනත් ඒගොල්ලන්ට ඩෙන්ටි නැහැනේ. අවුරුදු 16න් 17න් පහළ කියන්නේ ඩෙන්ටි එකක් නැහැ ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් පාස්පෝර්ට් එක හදලා තියෙනවා නම් පාස්පෝර්ට් එක භාවිතා කරලා අනිත් ජපන් භාෂා විභාග වලට පෙනී සිටින්න. හැබැයි JFT එක 18න් පහළ අයට කරන්න බෑ. මම කලිනුත් කිව්වා JFT කියන්නේ රැකියා වීසා සඳහා ආරමුණු කරගත්තු ජපන් භාෂා විභාගයක් කියලා. ඉතින් මේ විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ පොඩි ළමයි මේ විභාගේ කරයි කියලා. ඉතින් රැකියාවක් කරන්න සුදුසු වයස තමයි 18න් ඉහළ. ඉතින් ඒක නිසා age limit එකක් දාලා තියෙනවා 18න් ඉහළ අයට විතරයි මේ එක්සෑම් එක කරන්න පුළුවන් කියලා. ඊළඟට එක්සෑම් එක තනිකරම කම්පියුටර් බේස්ඩ් එකක් තමයි මේක. කියන්නේ තනිකරම පරිගණකය භාවිතා කරලා තමයි JFT එක්සෑම් එක කරන්නේ. හැබැයි අනිත් විභාග hand written කියන්නේ අතින් තමයි ලියන්න තියෙන්නේ. ඒතර අතින් පැන්සලෙන් කොලයක උත්තර හරි උත්තරේ මාක් කරන්නයි තියෙන්නේ. උත්තර 4න් එකක් තෝරලා අදාළ රවුම පාට කරන්න තමයි තියෙන්නේ අනිත් ජපන් භාෂා විභාගවල. ඒතර මේ JFT එකේදී එහෙම නෑ. උත්තර 4 කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ තියෙනවා. අපි හරි එක ක්ලික් කරාම ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට අපිට යන්න පුළුවන්. ඒතර ඒ වගේ. ඒතර මේකෙදී විභාගයට හම්බෙන සම්පූර්ණ කාලය සාමාන්‍යයෙන් විනාඩි 60ක්. ඒ කියන්නේ පැයක කාලයක් වගේ තමයි JFT විභාගෙදී අපිට කාල සීමාව ලැබෙන්නේ. වෙන ජපන් භාෂා විභාගවලදී අපිට පැයකමාරක විතර කාලයක් හම්බ වෙනවා. ඒකෙදිත් සමහර විට papers මැද්දෙන් පොඩි ඉන්ටර්වල් එකක් ඔයගලන්ට ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට. එතන මේකේ අනිත් ජපන් භාෂා විභාගවල පේපර් එක කැඩෙන්නේ කොටස් 3කට. ඒ කියන්නේ මුලින් තියෙනවා vocabulary කියන්නේ අපි ඉගෙන ගන්න වචන ඊට පස්සේ පොඩි පොඩි නිපාත පද ඔය වගේ දේවල් තමයි vocabulary කොටසදී වැටෙන්නේ. ඊළඟට දෙවෙනි කොටස තමයි reading and grammar. ඒතර අපේ කියවීම සහ ව්‍යාකරණ කොටස තමයි ඊළඟ දෙවෙනි කොටස. ඒතර අර මුල vocabulary කොටසට අපිට විනාඩි 20ක් 25ක් විතර හම්බ වෙනවා. ඊළඟට reading එකට හම්බ වෙනවා ඊට වඩා චුට්ටක් වැඩි කාලයක්. සාමාන්‍යයෙන් විනාඩි 35 44 කාලයක් අපිට reading එහෙම නැත්නම් grammar section එකට ලැබෙනවා. ඊළඟට අවසාන එක තමයි listening කියන කොටස. JFT නෙමෙයි අනිත් ජපන් භාෂා විභාගවලදී ඒ listening එකට සාමාන්‍ය විනාඩි 25ක් පැය භාගයක් වගේ වෙලාවක් අපිට ලැබෙනවා. එතකොට JFT එකේදී එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට කියනවා JFT exam එකට apply කරාම ඒ අදාළ වෙලාවට චුට්ටක් කලින් යන්න ඒ වගේ අපිට උපදෙස් ටිකක් ලැබෙනවා. හැබැයි ඇත්තටම සමහර වෙලාවට අපි විභාග මධ්‍යස්ථානයේට දැන් හිතන්න අපි පැය භාගයකට කලින් ගියා කියලා. එතකොට අපි යද්දී එතන අපිට හිස් තැනක් තිබ්බොත් හිස් කම්පියුටර් එකක් තිබ්බොත් ඒගොල්ලෝ අපිට කතා කරලා කියනවා දැන් ඔයාලට ඇතුළට යන්න පුළුවන්. ඔයාගේ නම්බර එක දාලා ඒ අදාළ ඊතර ෆොටෝ එක අරගෙන ඔයාලා ඇතුළට ගිහිල්ලා විභාගේ කරන්න කියලා. ඒතර විභාගේ සම්පූර්ණ වෙලාව විනාඩි 60ක් වුණාට ඔයාලා හිතන්න ඔයාලා විභාග ඉවර කරනවා විනාඩි 30න් 40න්. ඒතර විනාඩි 30න් 40න් ඔයාලා විභාග ඉවර කරොත් ඔයාලට පුළුවන් එතන ඉන්න ඔයාලව බලන එතන ඉන්න ටීචර් කෙනෙක්ට කියලා ඔයාලට මං ඉවරයි කියලා කිව්වහම ඒගොල්ලෝ ඇවිල්ලා ඒ අවසන් විභාගය අවසන් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඊට පස්සේ ඔයාලට ඒ වෙලෙම ඔයාලගේ රිසල්ට් එකත් බලාගෙනම JFT එක එක්සෑම් එක ඉවර කරලා එළියට එන්න පුළුවන්. එතකොට අර નિયમિત වෙලාවම අනිවාර්යයෙන්ම එක්සෑම් එක ඉවර වුණා එතනම රැඳිලා ඉන්න ඕනි කියලා එකක් JFT එකේදී නැහැ. JFT කියන්නේ ගොඩාක් නිදහස් අපිට ඒ අතින් බලද්දී මේ අනිත් ජපන් භාෂා විභාගවල වගේ නෙමෙයි. අනිත් භාෂා විභාගවලදී පැය එකමාරයි නම් ඩියුරේෂන් එක එකමාරම අපි විනාඩි 10න් කරත් පැය එකමාරම ඉඳලා තමයි ඔතනින් එළියට එන්න ඕනි. ඒක තමයි විදිහ. එතකොට මේකේ අපිට මම කියවනේ අනිත් ජපන් භාෂා විභාගවල සෙක්ෂන් තියෙන්නේ 3යි කියලා. නේ. ඒතර මේකේ 3යි ඊට පස්සේ අපිට JFT එකේ සෙක්ෂන් 4ක් තියෙනවා.
ඒතර JFT එකේ section 4යි. ඊට පස්සේ pass mark එක 204 වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පේපර් එකට හම්බුන ලකුණු ගාන 250 ආසන්න සීමාවක් තමයි තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා සම්පූර්ණ පේපර් එකේ ප්‍රශ්න 60ක් විතර. ඒතර මේකෙදි 250න් 200ක් වගේ තමයි ඔයගොල්ලෝ පාස් මාක් එක විදිහට ලබා ගන්න ඕනි 200 හෝ 200ට වැඩි. එතකොට අනිත් එක්සෑම්ස් ගත්තහම සාමාන්‍යයෙන් අපිට මුළු පේපර් එකටම ලකුණු හම්බ වෙන්නේ ලකුණු 180ක් වගේ. ඒතර 180න් 95ට 97ට වඩා වැඩියෙන් ගත්තොත් ඔයාලා පාස්. ඒ කියන්නේ ඇවරේජ් එකක් විදිහට ගත්තොත් 150ක් ගත්තාම ඔයාලා පාස්. හැබැයි JFT එකේදී 150ට වඩා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි 60 70 සීමාව වගේ තමයි පාස් මාක් කියන්නේ JFT එකේදී. ඒතර JFT එක නිදහස්. හැබැයි අර කරුණු අතින් චුට්ටක් අපිව හිර වෙනවා. කියන්නේ ප්‍රශ්න සංඛ්‍යාව, ප්‍රශ්න සෙක්ෂන් ගාන. ඒතර දැන් අපිට කොලේක ප්‍රශ්නේ ලියන්න ගත්තොත් අපිට පුළුවන්නේ පේපර් එක ළඟ තියෙනවා නම් ඕන වෙලාවක් අපිට vocabulary කොටසයි reading එකයි දෙකම අපේ අතේ තියෙනවා නම් අපිට පුළුවන් vocabulary එකේ ටික ඉවර කළා reading එක කරන ගමන් ආය vocabulary එකේ ප්‍රශ්නයක් මතක් වෙලා අපිට ඒක හරියද වැරදිද කියලා බලන්න ආය කොලේ පෙරලා බලන්න පුළුවන්. හරි. හැබැයි මතක තියාගන්න JFT එකේදී අව section 4ක් තියෙනවා. ඒතර පළවෙනි section එකේ ඕගොල්ලෝ ප්‍රශ්න ටික ඉවර කරලා පළවෙනි section එක ඉවරයි කියලා දෙවෙනි section එකට ගියාට පස්සේ ඔයාට ආය කිසිම වෙලාවක පළවෙනි section එකට back වෙන්න බෑ. ඒතර එක section එකක් ඇතුලේ ඕනම වාර ගානක් දැන් ප්‍රශ්න 20ක් තියෙනවා නම් එක section එකක ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න 20 අතර ඉදිරියට යන්න ආපස්සට යන්න ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි section එකක් skip කරලා දෙවෙනි එකට ගියපු ගමන් ඔයාලට දෙවෙනි එකේ අර ප්‍රශ්න අතර සැරිසරන්න පුළුවන් වුණාට ඔයාලට ආපස්සට පළවෙනි section එකේ ප්‍රශ්නයක් කොයිම වෙලාවකවත් බලන්න බෑ. හරි උත්තරේ මතක් වුණත් ඔයාලට ඒ දේ කරන්න බෑ. ඔන්නෝක තමයි JFT එකයි අනිත් ජපන් භාෂා විභාග අතරයි තියෙන වෙනස්කම්. ඒතර JFT එක කරන්න අනිත් එක අනිවාර්යයෙන්ම අපිට පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. ID එකෙන් බෑ. පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. සාමාන්‍ය JLPT වගේ විභාගයක් නම් අපිට අපේ ID එක යූස් කරලා ID එක driving license එක මේ වගේ පුද්ගලයන් හඳුන ගන්න තියෙන මොකක් හරි ලියකියවිල්ලක් භාවිතා කරලා අපිට JLPT exams කරන්න පුළුවන්. නමුත් JFT එක පාස්පෝර්ට් එකම තමයි. හරි. එතකොට දැන් ජපානයට යන්න පුළුවන් වීසා වර්ග මොනවාද? නේ. ඒත් ජපානයට යන්න පුළුවන් වීසා වර්ග. ඒතර මේ වීසා වර්ග වලින් අපිට වැඩියෙන්ම වාසිදායක වීසා වර්ගය තමයි ස්ටුඩන්ට් වීසා එක. ඒතර ස්ටුඩන්ට් වීසා එකේ කොස්ට් එක වැඩි. ඒතර ඒකේ වියදම වැඩි හින්දා ගොඩක් අය ස්ටුඩන්ට් වීසා එකට යන්නේ නැහැ. හැබැයි අපිට ගොඩක් නිදහස තියෙන අපිට හරි ආකාරයට ඉක්මනින් වර්ක් වීසා එකක් ඔරිජිනල් වර්ක් වීසා එකකට යන්න තියෙන කෙටිම හොඳම මාර්ගය තමයි මේ ස්ටුඩන්ට් වීසා එක ගන්න වැය වුණාට. ඒතර ඊළඟට අපිට training visa, SSW visa, work visa, business visa, dependent visa, visit visa, refugee visa. ඒතර මීට අමතරව තව visa categories තියෙනවා. මේ ඔක්කොම නෙමෙයි. එතකොට මේකෙදි student visa ගැන කතා කරොත් student visa එකට දැන් අපේ මේ වර්තමාන කාලයේ වියදම බැලුවොත් අපිට සාමාන්‍ය ලක්ෂ 30 35 ඔය වගේ අතර වියදමක් යනවා student visa එකට. එතකොට මේ student visa එක සාමාන්‍යයෙන් ජපානයේ අධ්‍යයන වාර ජපානයේ තියෙනවා අධ්‍යයන වාර ලබා ගන්නවා අප්‍රේල් වලදී ඊළඟට ජූලි වල ඊළඟට ඔක්තෝබර් වල ඊළඟට ජනවාරි වල. ඒතර ජනවාරි ඉන්ටේක් එක ගොඩක් දුරට අපේ මේ ලංකාවේ සිද්ධ කරන්නේ නැහැ. ඒතර ලංකාවේ ප්‍රධානවම අප්‍රේල් එකයි ජූලි එකයි ඔක්තෝබර් ඉන්ටේක් එකයි තමයි ස්ටුඩන්ට් වීසා කරන්නේ. ඒතර මේකෙදි අප්‍රේල් වල කෙනෙක් ගියොත් එයාට සාමාන්‍යයෙන් අවුරුදු 2යි මාස 3ක් මාස 4ක් වගේ කාලයකට වීසා එක වදින්න පුළුවන්. ඒක තමයි වැඩිම වීසා පීරියඩ් එක අපිට එකපාර අපේ පාස්පෝර්ට් එකට ගහ ගන්න පුළුවන්. ඒතර ඊළඟට
අපිට තර අප්‍රේල් වල ගියොත් සම්පූර්ණ අවුරුදු දෙකක් අපිට ලැන්ග්වේජ් කෝස් එක කරන්න පුළුවන්. ඒතර ජූලි වල ගියොත් ඒ කාලෙන් සාමාන්‍යයෙන් මාස 3-4ක් අඩු වෙනවා. ඒතර වීසා පීරියඩ් එකක් ටිකක් අපිට අඩු වෙනවා. ඊළඟට ඔක්තෝබර් වල ගියොත් සාමාන්‍යයෙන් අපිට අවුරුද්දක කාලයක් අවුරුද්දයි මාස 2-3ක් වගේ කාලයක් තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මුල ඉඳන්ම ජපන් භාෂාව ජපන් වලින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම යන්න ඕනි අප්‍රේල් වල තියෙන ඉන්ටේක් එකට. අප්‍රේල් තමයි ලොකුම ඉන්ටේක් එක. අපිට වීසා වැඩෙන ප්‍රමාණය වැඩි අප්‍රේල් ඉන්ටේක් එකේ ජූලි ඔක්තෝබර් වලට සාපේක්ෂව. ජූලි ඔක්තෝබර් දාන අය චුට්ටක් රිජෙක්ට් වෙන්න බලනවා. ජපානීය වැඩියෙන්ම විවෘත වෙන්නේ මේ අප්‍රේල් ඉන්ටේක් එකට. එතකොට මේ ස්ටුඩන්ට් වීසා එකෙන් ගියාම ඔයගොල්ලන්ට සතියට පැය 28ක් සතියට මාසෙට නෙමෙයි සතියට පැය 28ක් part time job එක කරන්න පුළුවන්. ඔයාලට ජපන් භාෂා පාසලේ ඉගෙන ගන්න තියෙන්නේ දවසටම පැය 4ක්. ඒතර දවසට පැය 4යි ඉගෙන ගන්න තියෙන්නේ සතිය දවස් 5 විතර. ඒතර ඔයාලට ඒ පැය 4ට පස්සේ ඒතර ඉතුරු පැය 20ම ඔයාලට නිදහස්. ඒතර එක දවසක් ගත්තොත් සෙනසුරාදා ඉරිදා ගත්තොත් full time නිදහස්. ඉතින් මේකෙදි ඔයගලන්ට part time කරන්න පැය 28ක් හදා ගන්න පුළුවන්. සාමාන්‍ය පැය 28ක් වැඩ කරලා අපිට අපේ එදිනෙදා වියදම් ඒවා cover කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගාණක් ඉතුරු කරලා දෙවෙනි අවුරුද්දේ school fee එකක් ගෙවන්න පුළුවන්. ඉතින් මීට අමතරව ගොඩක් අය jobs දෙක තුන කරන්න පෙළඹෙනවා. එතනදී තියෙනවා පොඩි ගැටලුවක්. සමහර අය හිතනවා බැංක් account දෙකක් හදලා අපි දැන් දෙකක වැඩ කරලා පැය 28ට වඩා වැඩ කරලා බැංක් account දෙකක් හදලා අපිට එන ඉන්කම් එක බැංක් account දෙකට බෙදුවහම ඔක්කොම හරි. එතකොට අපිට ඒක අවුලක් වෙන්නේ නැහැ. අපි වැඩියෙන් වැඩ කරා කියලා වැටෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා ගොඩක් අයගේ. ඉතින් ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. මොකද බැංක් account දෙකක් හැදුනට ඒක හැදෙන්නේ එකම පුද්ගලයාගේ නමට. එතකොට පුද්ගලයාගේ නම එකයි, ඇඩ්‍රස් එක එකයි, ඒ ජපානයේ තියෙන ඩෙන්ටිටි කාඩ් එක. ඒතර අපි හඳුනනවා සයිරු කාඩ් එක කියලා. ඒතර සයිරු කාඩ් එක ඒ නම්බර එක එකයි. ඉතින් මේ ඔක්කොම එකම වෙද්දී ඉමිග්‍රේෂන් එකට යද්දී ওই ඩීටේල්ස් ලින්ක් වෙලා යන්නේ. ඉතින් බැංක් account දෙකකට සල්ලි පුරව ගත්තට අවසානයේට ලින්ක් වෙලා ඉමිග්‍රේෂන් එකට යනවා. ඊට පස්සේ ළමයා දන්නෙත් නැහැ. ඉමිග්‍රේෂන් එකෙන් දැනගෙන මෙයා වැඩිපුර වැඩ කරා කියලා එයාට ගහනවා කයරු එකක් ගහනවා. ඒතර කයරු ගහනවා කියන්නේ අපේ වීසා එක කැන්සල් කරලා ආපහු අපිව පැක් කරලා එවනවා ලංකාවට. එතකොට එහෙම එවුවොත් එහෙම අපිට ආපහු ජපානයට යන්න වෙන්නේ නැහැ කාලෙකට. ඒතර ජපානයෙන් අපිට වීසා කැන්සල් කරලා එවුවොත් මතක තියාගන්න ඔයගොල්ලන්ට වෙන කිසිම රටකට ලේසියෙන් වීසා ගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒතර ජපානයට හරි විදිහට ගියොත් ඒ හරි විදිහට අපේ પાස්පෝර්ට් එකේ වීසා එක තියෙනවා නම් අපිට ඕනම රටකට ලේසියෙන් වීසා ගන්න පුළුවන්. වගේම ජපානයට ගිහිල්ලා වීසා එක කැන්සල් කරගෙන මොනවා හරි හේතුවක් මත කැන්සල් කරගෙන ආවොත් අන්න ඒ පුද්ගලයාට නැවත අඩුම තරමේ සිංගප්පූරුවටවත් යන්න අමාරු වෙන තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ජපාන් වීසා එක ගොඩක් වටිනවා. ඒක නිසා ඒක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. ඒතර ස්ටුඩන්ට් වීසා වලදී දැන් මම කියවනේ work visa එකකට අපිට කෙලින්ම යන්න පුළුවන් කියලා හොඳ work visa එකකටනේ. ඒතර මෙතනදී අපි work visa කියලා work visa category එකට කියලා training SSW visa වර්ග දෙක දැම්මට ඒතර මේවා වැඩ කරන පැත්තට යන ඒවා තමයි. නමුත් original work visa එක නෙවෙයි. ඔරිජිනල් වර්ක් වීසා එකේ හම්බ වෙන සැලරි එකට වඩා අඩු ප්‍රමාණයක් තමයි ට්‍රේනින් SSW වලදී ඔයගලන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. ඒතර ස්ටුඩන්ට් වීසා වලින් ගිහිල්ලා පළවෙනි අවුරුදු දෙක ජපන් භාෂාව හදාරලා ඊළඟට ඔයගලන්ට ඊළඟ ස්ටෙප් එක විදිහට එක්කෝ ටෙක්නිකල් කොලෙජ් ඒ කියන්නේ සෙන්මොන් ගක්කෝ කියලා කියනවා. ඒ සෙන්මොන් ගක්කෝ එකක් එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකකට යන්න පුළුවන් අවුරුදු දෙකේ ඩිප්ලෝමා පාඨමාලාවට. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කැමති නම් එයා යුනිවර්සිටි යන්න. එතකොට අවුරුදු 4ක ඩිප්ලෝමා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ඕගොල්ලන්ට යන්න පුළුවන් යුනිවර්සිටිස් වලට. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ O level වලට කලේ මොනවාද සබ්ජෙක්ට් එක A level කරපු සබ්ජෙක්ට් එක මොකක්ද මේවා බලපාන්නේ නැහැ. ඉතින් ඒක තියෙන එක වාසියක්. මොකද අපේ ලංකාවේදී අපිට කැම්පස් එකට යන්න නම් අනිවාර්යෙන් A level පාස් වෙන්න ඕනි. අදාළ පාස් වෙන ස්ට්‍රීම් එකෙන් විතරයි අපිට ලංකාවේ මොකක් හරි විශ්වවිද්‍යාලයක් සිලෙක්ට් කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් මොකද්ද
අර හැමදේටම පොදුයි වගේ එක්ක IT degree එකක් එක්ක business management එකක් ඔන්න වගේ side එකකට තමයි අපිට යන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපිට result එක එච්චර හොඳ වුණේ නැත්තම් නේ හැබැයි ජපානයේදී එහෙම එකක් නැහැ ඔයගොල්ලෝ ජපන් භාෂාව N5 4 N3 N3 level එකට වගේ හදාගත්තොත් ඇත්තටම යුනිවර්සිටි යනවා නම් N2 level එකට දැනුම තියෙන්න ඕනි මොකද එතන උගන්වන දේවල් අපිට තේරුම් ගන්න නම් N2 මට්ටමේ දැනුමක් අනිවාර්යෙන්ම ඕන. ඉතින් ඒත් ඔයාලට N3 එකෙන් අපිට දයගාකු යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා යන්න පුළුවන්. මාස 6ක කාලයක් ඒගොල්ලෝ ඕගලන්ට දෙනවා. ඔයාලගේ knowledge එක හදාගන්න N2 මට්ටමට. ඉතින් මාස 6ක් අපි N2 වලට අරගෙන පාස් වුණොත් අපිට එතනදී ඉදිරි වැඩ කටයුතු කරන්න පුළුවන්. එතනදී මතක තියාගන්න ඕගොල්ලෝ මෙහෙ කරන A level ඒ subjects මොනවාද කියන එක ලොකුවට බලපාන්නේ නැහැ. අපිට පුළුවන් අපි කැමති යුනිවර්සිටි එකක් තියෙනවා නම් ජපානයේ ඒකට අපිට ඇප්ලයි කරන්න. එතකොට ඒගොල්ලෝ අපිට දෙනවා සිලෙක්ෂන් ටෙස්ට් එකක්. ඉතින් ඒ සිලෙක්ෂන් ටෙස්ට් එකෙන් සමත් වෙන ඊට පස්සේ ලැන්ග්වේජ් ස්කූල් එකේදී හොඳටම අටෙන්ඩන්ස් කියන්නේ පැමිණීම 197ට 98ට වඩා මේන්ටේන් කරන ඊළඟට හොඳට ලකුණු ගන්න ඊට පස්සේ homework හොඳට සබ්මිට් කරන නීති රීති කඩන්නේ නැතුව ඉන්නවා කියලා හොඳට ලැන්ග්වේජ් ස්කූල් එකෙන් අපිට අපිව රෙකමන්ඩ් කරනවා නම් මෙයා ඊළඟ පියවරට යන්න සුදුසුයි කියලා ඔන්න ඕකයි සිලෙක්ෂන් ටෙස්ට් එකයි අපි සමත් නම් අපිට පුළුවන් අපි කැමති අංශයෙන් අපි කැමති දෙයක් ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකක ඉගෙන ගන්න. ඒතර ටෙක්නිකල් කොලෙජ් සෙන්මොන් ගක්කො වලට යන්න නම් N2 N3 වගේ knowledge එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අයට N5 4 මට්ටමෙනුත් මේවට යොමු වෙන්න පුළුවන්. ඉතින් දයගකු යුනිවර්සිටි ගියොත් ඔයාලට සම්පූර්ණ කාලය අවුරුදු 6ක් යනවා වර්ක් වීසා එකකට යන්න. ඩිප්ලෝමා එකක්. ඒ කියන්නේ සෙන්මොන් ගක්කො එකකට ගියොත් ඔයාට පුළුවන් අවුරුදු 4කින් අධ්‍යයන කාලය සම්පූර්ණ කරලා 4කට පස්සේ ඔයාලට අදාළ ශාස්ත්‍රයෙන් working visa එකක් ගන්න පුළුවන්. එතකොට ඒ ගන්න working visa එක අපිට සාමාන්‍ය ජපන් ජාතිකයෙක්ට ඒ ලැබෙන රැකියා කරන්න ලැබෙනකොට ඒ ලැබෙන වරප්‍රසාද ටික ඔක්කොම අපිට ලැබෙනවා ඒ work visa එකේදී. එතකොට salary එක ජපන් ජාතිකයෙක්ගේ මට්ටමම තමයි ඒ work visa එකේදී අපිට ලැබෙන්නේ. ඊළඟට අවුරුද්දට දෙපාරක් බෝනස් තියෙනවා. ඒතර බෝනස් කියන්නේ අපේ ලංකාවේ වගේ 100ට පොඩි ගාණක් වැඩි වෙනව නෙමෙයි. ඒතර අවුරුද්දට දෙපාරක්. ඒතර ජූලි මාසේ ජූනි වගේ මාසේ එහෙම නැත්නම් දෙසැම්බර් මාසේ. ඒතර ওই මාසවල අපිට දෙපාරක් අපේ සැලරි එක ඩබල් වෙනවා. ඒතර දෙසැම්බර් සාමාන්‍යයෙන් අපිට yen ලක්ෂ 3ක සැලරි එකක් හම්බ වෙනවා නම් ජූලි වලදී yen ලක්ෂ 6ක් හම්බ වෙනවා. ඒතර හම්බ වෙන සැලරි එකම ඩබල් වෙනවා ලැබෙන එක තමයි එතනදී බෝනස් අපිට ලැබෙනවා කියලා කියන්නේ. ඒතර දෙසැම්බර් වලදීත් ඒක ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. හැබැයි මේක work visa එක විතරයි. හරි. ඒතර ගොඩාක් ළමයිව දැන් අපේ ලංකාවේ තියෙනවා රැල්ලක් වගේ රවට්ටනවා ගොඩක් ළමයිව. අනේ මේ work visa යවනවා කියලා training visa වලට යවනවා. ඉතින් මතක තියාගන්න ලංකාවෙන් work visa යන්න ගොඩක් අමාරුයි. work visa එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඩිග්‍රී එකක් තිබිය යුතුමයි. ඩිග්‍රී එකක් තියෙන්න ඕනි. ජපන් භාෂාව N3 හෝ N2 මට්ටමට තියෙන්න ඕන. ඉතින් ওই qualifications දෙක නැතුව ඔයාලා working visa එකකට කවුරු හරි යවනවා කියනවා නම් ඒක ගැන දෙපාරක් නෙමෙයි 100,000 වතාවක් හිතලා යන්න. ඔයාලගේ සල්ලි විතරයි නාස්ති වෙන්නේ. ඒත් working visa එකකට කියලා ලක්ෂ 30 ගණන් 40 ගණන් ඉල්ලනවා. හැබැයි ලැබෙන්නේ ඔරිජිනල් work visa එක නෙමෙයි. ඔයගලන්ට ලැබෙන්නේ ගොඩක් දුරට ට්‍රේනින් වීසා එකක් එක්ක වෙන විසිට් වීසා එකකින් ගිහිලා එහෙදි මාරු කරගන්න ඔන්න ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් මේක ප්‍රෝඩාවක් බිස්නස් එකක් කරගත්තු අයත් ඉන්නවාද අපි අතරේ. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න. ඒතර දැන් ඒක තමයි මම කිව්වේ අර ස්ටුඩන්ට් වීසා එක තමයි අපිට තියෙන නිදහස්ම වීසා වර්ගය කියලා. අපි පොටු කරන්නේ නැහැ. අපිට ගිහිලා හොස්ටල්ස් වලම ඉන්න අවශ්‍ය නැහැ. අපිට ඕන වෙන අපාර්ට්මන්ට් වල ඉන්න එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ට්‍රේනින් වීසා SSW ගියොත්. ඒකට දැන් අපි බලමු මේක ට්‍රේනින් වීසා සහ SSW. ඒතර මේ වීසා කැටගරි දෙකම ලේබර් ටයිප් වීසා. කියන්නේ කම්කරු වීසා යටතට තමයි වැටෙන්නේ. ඒතර වර්කින් වීසා කියන්නේ රැකියාව වීසා. නමුත් ට්‍රේනින් වීසා SSW වීසා කියන්නේ ලේබර් ටයිප් වීසා. ඒතර කම්කරු ගණයට වැටෙන වීසා වර්ග දෙකක් තමයි මේ වීසා දෙක. ඉතින් ඔයාලට නමෙන්ම තේරෙනවා ඇති රැකියාව කියන එකයි කම්කරු වීසා කියන එකේ වෙනස.
ඉතින් ට්‍රේනින් වීසා කියන්නේ ඕකෙන් අපිට සාමාන්‍යයෙන් N4 මට්ටම පාස් වුණොත් අපිට ලේසියෙන්ම යන්න පුළුවන් එකක් තමයි ට්‍රේනින් වීසා. ඒතර ට්‍රේනින් වීසා එකේදී අපිට JLPT විභාගයම අවශ්‍ය වෙන්නේ නැහැ. එක්කෝ NAT විභාගයේ N4 level එක සමත් වුණොත් එහෙම නැත්නම් JFT විභාගයේ සමත් වුණොත් අපිට ට්‍රේනින් වීසා ආයෝජනය කරන්න පුළුවන්. අපිට වීසා එකක් ගන්න පුළුවන්. ඒතර මේකෙදි O level A level ඕනි කියලා කියනවා. නමුත් ඒ තරම්ම O level A level බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් 8 පාස් කියන level එකකින් වුණත් අපිට මේ ට්‍රේනින් වීසා එකට apply කරන්න පුළුවන්. ඔයාලා N4 මට්ටමට ඔයාලගේ දැනුම හදාගෙන තිබුණොත්. එතකොට මේ ට්‍රේනින් වීසා එකේදී ඔයගලන්ට සැලරි එක ලැබෙන්නේ සාමාන්‍ය ජපාන් ජාතිකයෙක්ට ලැබෙන සැලරි එකෙන් 3න් එකක් විතර ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් ගොඩක් තැන්වල ඔයගලන් අහලා ඇති ට්‍රේනින් වීසා එකේ සැලරි එක එක්ක yen ලක්ෂයයි සමාන yen ලක්ෂ එකමාර අතර ප්‍රමාණයක් තමයි ට්‍රේනින් වීසා එකේ සැලරි එක ඔයගලන්ට කියන්නේ. ඉතින් ඒක තමයි හරි ගාන. මොකද ඒක ට්‍රේනින් වීසා එකක්. ඒතර ඒකදී ට්‍රේනින් එකකට දෙන්නේ පොඩි allowance එකක්. ඒතර පොඩි අපිව හිත සතුටු කරන්න දෙන පොඩි ගාණක් විතරයි දෙන්නේ. ඒ හැරෙන්න ඒක අපේ ස්ථිර පඩිය නෙමෙයි. හරි. ඒතර ට්‍රේනින් වීසා එකේදී සාමාන්‍යයෙන් OT කියන දේවල් නැහැ. ඒතර අපි OT කරත් ඒක අපේ සාමාන්‍ය සැලරි එක විදිහට තමයි වටින්නේ. ඒතර අර ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා ගන්න වර්ක් වීසා එකේදී OT තියෙනවා. ඒතර ඒකේ OT එකේදී සාමාන්‍ය පැයකට හම්බ වෙන ගානට 125ක් වැඩියෙන් ඇඩ් වෙලා තමයි ස්ටුඩන්ට් වීසා එකේදී අපිට සාමාන්‍ය part time job එකක් කරත් අපිට ලැබෙන්නේ ඒ මුදල. ඉතින් ඊළඟට ට්‍රේනින් වීසා එකට පස්සේ ඊළඟට තියෙනවා SSW වීසා. ඒතර SSW වීසා කැටගරි එක තමයි දැනට අපිට ස්ටුඩන්ට් වීසා ආරෙන්න ජපානයට යන්න පුළුවන් හොඳ වීසා එකක් විදිහට ගන්න පුළුවන් SSW කැටගරි එකේ වීසා. එතකොට SSW වීසා වලටත් O level A level වල ලොකු බලපෑමක් නැහැ. හැබැයි NAT N4 එකෙන් SSW වීසා එකට යන්න බෑ. අනිවාර්යයෙන්ම JLPT N4 level එක සමත් වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒකට සමාන JFT level එක. ඒතර JFT කියන්නේ N4 level එකට සමාන exam එකක්. JLPT වල. ඒතර අපිට JFT එක සමත් වෙලා යන්න පුළුවන්. එතකොට මේ භාෂා සුදුසුකමට අමතරව SSW වීසා වලට අපිට අවශ්‍ය වෙනවා ස්කිල් ටෙස්ට් එක, නිපුණතා පරීක්ෂණය. ඒතර දැන් ඕගොල්ලෝ මොකක් හරි ශාස්ත්‍රයක් තෝරගන්නවනේ මම සාත්තු සේවා අංශයෙන් ජපානයට යනවා. එහෙම නැත්නම් ආහාර සේවා අංශයෙන් ජපානයට යනවා. නැත්නම් කෘෂි කාර්මික අංශයෙන් යනවා. නැත්නම් පිරිසිදු කිරීම අංශයෙන් යනවා. නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම අංශයෙන් යනවා. ඒතර මේ වගේ මොකක් හරි ඔයාලා තෝරගන්න කැටගරි එකකින් ඔයාලා නිපුණතා පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. ඉතින් නිපුණතා පරීක්ෂණයත් සමත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් SSW වීසා එකකින් ජපානයට ඇතුල් වෙන්න නිපුණතා සහිත සේවකයෙක් විදිහට. ඒතර ට්‍රේනින් වීසා එකකින් යන්නේ ඔයගොල්ලෝ නිපුණතාවයක් එක්ක නෙමෙයි. ඒතර නිපුණතා රහිත ස්කිල් එකක් නැති ලේබර් කෙනෙක් විදිහට තමයි ට්‍රේනින් වීසා එකෙන් ජපානයට ඔයාලා ඇතුල් වෙන්නේ. ට්‍රේනී කෙනෙක් විදිහට. ඒතර පුරුදු වෙන කෙනෙක් විදිහට තමයි එතනදී ඇතුල් වෙන්නේ. SSW එකෙන් ඇතුල් වෙන්නේ සුදුසුකම් සහිත නිපුණතා සහිත සේවකයෙක් විදිහට. ඉතින් ඔයගලන්ට SSW එකේදී පඩිය සාමාන්‍යයෙන් වැඩි. සාමාන්‍යයෙන් ඒකේ සැලරි එක පටන් ගන්න yen ලක්ෂ එකහමාරෙන් 1.60න් වගේ තමයි සැලරි එක පටන් ගන්න. ඉතින් ස්ටාර්ටින් සැලරි එක yen 1,60,000ක් විතර කියන්නේ උපරිම ගාන සාමාන්‍ය yen 2.5 අතර ගානකට අපිට යන්න පුළුවන්. සාමාන්‍ය වර්කින් වීසා එකේදී අපිට yen 3ට වඩා වැටුපක් ගන්න පුළුවන්. හැබැයි ට්‍රේනින් වීසා SSW වලදී එහෙම බෑ. SSW එකේ වර්කින් වීසා එක මට්ටමට ඒ ගාවට පොඩ්ඩක් එන විදිහේ සැලරි එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවෙන් අපිට SSW වලට yen 1,90,000කට කිට්ටු වෙන සැලරි එකකට වගේ අපිට යන්න පුළුවන් ගැටලුවක් නැතුව. ඒතර ඊට වඩා අඩුවෙන් සැලරි එක කියන තැනුත් තියෙනවා. නමුත් හොයලා බැලුවොත් හොඳට අර වගේ මට්ටමකට සැලරි එක දෙන ආයතන වලින් ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඒතර මේ කැටගරි වලින් ගෑනු ළමයිට නම් ගොඩාක්ම හොඳයි කෙයා ගිවර්. වැඩිහිටි සාතු සේවා කියන අංශය ගෑනු ළමයිට ගොඩාක් හොඳයි SSW කැටගරි එකෙන්. එතකොට මේකෙත් ඕගොල්ලන්ට සාතු සේවා අංශයෙන් ඕගොල්ලන්ට නිපුණතා පරීක්ෂණය සමත් වෙන්න වෙනවා. එතකොට මේ caregiver කියන එක වෙනම ඕගොල්ලන්ට කවුරුත්
පාඨමාලා හදාරනවා කියන එක අනිවාර්යයෙන්ම කරන්නම ඕනි දෙයක් නෙමෙයි. ඒතර මේකේ ඕගලන්ට අදාළ PDF තියෙනවා. ඒතර මේ නිපුණතා පරීක්ෂණ වලට අදාළ සිලබස් එක ඕනිම කෙනෙක්ට ප්‍රෝමෙට්‍රික් කියන සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒ අධ්‍යාපනික ලිපිගොනු යටතේ තියෙනවා කෙයාගිවර් කියන ඒ ටිකට අදාළ මොනවාද අපි පරිහරණය කරන්න ඕනි පොත් මොනවාද වචන මාලාව. ඒතර මේ සිලබස් එක සම්පූර්ණයෙන් එතන තියෙනවා. ඉතින් සිලබස් එක කෙනෙක්ට අරගෙන තනියෙන් හදාරලා වුණත්, ඒ කියන්නේ N4 සමත් නම් සිලබස් එක තනියෙන් අරගෙන කියවලා තේරුම් අරගෙන ඒ අදාළ විභාගේ පාස් වෙන්න පුළුවන්. ඉතින් මේ SSW කැටගරි එකේ තියෙන හැම එකකටම ඔය දේ පොදුයි. ෆුඩ් සර්විස් එකටත් ඒ විදිහටම නෝට්ස් ටික තියෙනවා. අරගෙන තනියෙන් පාඩම් කරලා වැඩක් කරගන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ ගොඩාක් තැන්වල කෙයාගිවර් වලට කෝස් ෆී එක ගන්නවා ලක්ෂයකට වඩා. නේ. ඒතර ලක්ෂයකට වඩා ගන්නවා. ෆුඩ් සර්විස් එකටත් ගොඩාක් දුරට එහෙමයි. සාමාන්‍යයෙන් 70 80 1 2 ඔය වගේ ගණන් වලට යනවා. ඒකේ අගය ඒකේ කොස්ට් එක එච්චරක් විතර යනවා නේ. ඉතින් ඒවා අපිට කාටවත් මොකුත් කියන්න බෑ. ඇත්ත ඒවා ඒ තරම් වටිනවා ඒ කෝසස්. ඒක නිසා ඒ වටිනාකම අපිට ලඝු කරන්න බෑ මුදලට. නමුත් කෙනෙක්ට ඒ තරම් වියදම් කරගන්න අමාරුයි නම් ඕගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම ප්‍රෝමෙට්‍රික් සයිට් එකේ තියෙන ඒ අදාළ ඔයාලගේ ශාස්ත්‍රයට අදාළව තියෙන සිලබස් එක විතරක් ඩවුන්ලෝඩ් කරගෙන අන්න ඒක බලලා ඒක පරිහරණය කරලා ඒ අදාළ ප්‍රැක්ටිස් ටෙස්ට් කරලා ඔයගලන්ට මේ එක්සෑම් එක කරලා බලන්න පුළුවන්. ඒතර මේ එක්සෑම් සාමාන්‍යයෙන් හැම මාසෙම වගේ දින කිහිපයකම දාලා තියෙනවා. ඒතර අපිට තියෙන්නේ අපිට පුළුවන් අපිට පහසු දවසක් වෙලාවක් තෝරගෙන ගිහිල්ලා එක්සෑම් එකට ලියන්න. ඒතර එක්සෑම් එක ලියලා ඉවර වෙද්දිම අපිට ඒකෙත් රිසල්ට් එක ලැබෙනවා. JFT එකේ වගේම. ඒතර ඒ රිසල්ට් එක අපි ෆේල් කියලා වැටුනොත් සාමාන්‍යයෙන් දින 30ක් හෝ 48ක් ඇතුළත කාලෙකදී ඊට පස්සේ අපිට ආපහු නැවත වාරයක් එක්සෑම් එක ගන්න පුළුවන්. ඉතින් කොයි පාරක් يعني කී පාරක් ඔයාලා මේ එක්සෑම් එකට ෆේස් කරනවද කියන එක ඒක අදාළම නැහැ. ඒතර කවුරු හරි try කරලා 10 වෙනි වතාවේ නම් එක්සෑම් එක පාස් වුනේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර පාස් වුනේ 10 වෙනි වතාවේ වුණාට අන්තිමට කියන්නේ මෙයා SSW ටෙස්ට් එක පාස්. එච්චරයි. ඒක නිසා ෆේල් වෙන එක ගැන හිතන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම හැමෝටම පාස් වෙන්න පුළුවන්. ඉතින් SSW වීසා කැටගරි යටතේ ෆුඩ් සර්විස් කියන කෝස් එක විතරක් අපේ ආයතනයෙන් ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට ඒක ෆුඩ් සර්විස් කෝස් එක උගන්වන්නේ ඔයගලන්ට මම තමයි. අපේ ආයතනයේ ෆුඩ් සර්විස් කෝස් එක ඔයගලන්ට සාමාන්‍යයෙන් රුපියල් 35000කට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි කාටවත් අනිවාර්යයෙන්ම ෆුඩ් සර්විස් කෝස් එක කරන්න එන්න කියලා මම කියන්නේ. මොකද අනිවාර්යෙන් N4 පාස් නම් එයාට පුළුවන් ඒක තනියෙන් කරගන්න. ඒ තනියෙන් කරගැනීම හැකියාව Taman තුල තියෙනවා. උමනාව තියෙනවා නම් කරගන්න පුළුවන්. කෝස් එකක්ම ෆලෝ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි මගේ පෞද්ගලික මතය. ඊළඟට බිස්නස් වීසා. එතන මෙන්න මේ බිස්නස් වීසා, ජොබ් වීසා මෙන්න මේ කැටගරි වලට වැටෙන ඒවටත් සාමාන්‍ය ඩිග්‍රී ඩිප්ලෝමා අවශ්‍ය වෙනවා. ඒක නිසා එතකොට ඒවටත් අපිට සල්ලි දුන්න පළියට එහෙම යන්න බෑ. ඉතින් ඊළඟට ඩිපෙන්ඩන්ට් වීසා. එතන මේ ඩිපෙන්ඩන්ට් වීසා එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති මං හිතන්නේ නේ. ඒතර ජපානයට කවුරු හරි ගිහිල්ලා ඉන්නවා නම් දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්නේ ඒ තැනක ඉතර හස්බන්ඩ් මුලින් ජපානයට ගිහින් ඉන්නවා නම් එයාට පුළුවන් තමන්ගේ වයිෆ් තමාගේ යැපෙන්නෙක් විදිහට ජපානයට ගන්න. ඒතර මේ ඩිපෙන්ඩන්ට් වීසා එකකින් ජපානයට යන කෙනෙක්ට අර ස්ටුඩන්ට් වීසා එකකින් ගිහිල්ලා ඒගොල්ලන්ට පාර්ට් ටයිම් කරන්න අවසර ලැබෙනවා වගේම අවසරයක් ලැබෙනවා ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට. ඒතර එයාට සතියකට පැය 28ක කාලයක් අමතර රැකියාවක් කරන්න පුළුවන් පාර්ට් ටයිම් එකක් විදිහට. සාමාන්‍යයෙන් අර මාසිකව වැටුප ගන්න වර්ක් වීසා ටයිප් එකේ ජොබ් එකක් කරන්න බෑ. නමුත් පාර්ට් ටයිම් එකක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට ගිහිල්ලා. ඉතින් පාර්ට් ටයිම් කරන්න ජපානයට ගියත් අපිට ලංකාවට වඩා සැලරි එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඒකත් ගැටලුවක් නෑ. හැබැයි ඩිපෙන්ඩන්ට් කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ජපානයේ ඉඳලා කවුරු හරි කෙනෙක් අපිට ස්පොන්සර් කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඒකට යන්න බෑ. ඊට ඊළඟට විසිට් වීසා. විසිට් වීසා කියන්නේ ඔයාලට පුළුවන් ගිහලා ජපානයේ චුට්ටක් බලලා කරලා එන්න. එතකොට දවස් ගානේ ඉඳන් මාස 3 විතර වගේ වෙනකන් උපරිම අපිට විසිට් වීසා එකක් ගන්න පුළුවන්. විසිට් වීසා එකකදී
දැන් ගොඩක් දුරට රූල් එකක් දාලා තියෙනවා ජපානයේ ඉන්න කෙනෙක් අපිට ආරාධනා කරන්න ඕනි විසිට් එකකට එන්න කියලා. අපිට නිකම්ම යන්න බෑ. ඒතර අපිට මෙහි travel agencies contact කරගෙන ජපානයට travel plan එකක් හදාගෙන විසිට් එකකට යන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට දැන් ඒකත් අසාර්ථකයි. මොකද ගොඩක් අය විසිට් වීසා කියලා ගිහිල්ලා එයාපෝට් එකෙන්ම එයා පනිනවා. ඉතින් යන්නේ විසිටර් කෙනෙක් විදිහට තමයි. හැබැයි එයාපෝට් එකට ගිය ගමන් එයා නීත්‍යානුකූල නොවන විදිහට එයා එතනින් පැනලා ඒ අවට රැකියාව කරගෙන ඉන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ වගේ සමාජයක් ජපානයේ තියෙනවා. සාමාන්‍ය නරිතා ගුවන් තොටුපළාවට ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ විසිට් වීසා වලින් ගිහිල්ලා ඒගොල්ලෝ එතනින් පැනලා ඒගොල්ලෝ ඉන්නවා ඒ අවට මොනවා හරි බිස්නස් කරගෙන වගා කරගෙන එක්ක වාහන පාර්ට්ස් එහාට මෙහාට යවනවා විකුණනවා ඔය වගේ දේවල් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ එහෙම ඉන්නේ ගොඩක් බයි. හරියට අර වැද්දෙක් මේ මුවෙක් පිටිපස්සෙන් යනවා වගේ තමයි. ඒතර අර පැනලා ඉන්න කෙනා විසිට් වීසා කියලා පැනලා ඉන්න කෙනා තමයි මුවා. වැද්දා තමයි ඉමිග්‍රේෂන් එක. ඒතර ඉමිග්‍රේෂන් එක හැමතිස්සෙම පස්සෙන් යනවා මේ මුවෝ ටික කොහෙද ඉන්නේ කියලා හොයන්න. ඉතින් අර මුවෝ ටික අහුන ගමන් ඉතින් ඉවරයි. ආය කරන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හිතන්න එපා ජපන් ජාතිකයෝ මෝඩයි අහිංසකයි කියලා. ජපාන් අය හොඳට හොඳයි නරකට ඉතාමත් නරකයි. ඔයගලන්ට මතක ඇති පහුගිය දවස්වල ඉමිග්‍රේෂන් එක ඇතුළෙම අපේ ලංකාවේ කෙනෙක්ට ජීවිතේ කෙලවර කරන්න වුණා. ඉතින් ඒක ගොඩක් ඛේදනීය තත්ත්වයක් තමයි. හැබැයි එයා ඉඳලා තියෙන්නේ වීසා එක ඉවර වෙලා. වීසා එක ඉවර වෙලත් එයා ගොඩක් කල් ජපානයේ හිටියා. අන්තිමට එයාම ඉමිග්‍රේෂන් එකට අරන් ගියාට පස්සේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒක නිසා තමයි එතනදී එයා ජීවිතක්ෂයටපත් උනේ. එහෙම නැතුව ඇත්තටම ජපානයේ වරදක් හින්දා නෙමෙයි. ජපානයේ කිසිම වරදක් නැහැ. ඒක තමයි රූල් එක. ඉතින් ජපානයේ හරි විදිහට වීසා එකකින් ගියොත් ඕගොල්ලන්ට හොඳ පැවැත්මක් තියෙනවා. වැරදි වීසා එකකින් ගිහිල්ලා නීති අනුකූල නොවන විදිහකට ඉන්න හැදුවොත් ජපානයේ ඔයාට සලකන්නේ ගොඩාක්ම දරුණු විදිහට. ඉතින් ඒක හොඳට හිතේ තියාගන්න. ඊළඟට මම අවසානයේට දාලා තියෙනවා refugee visa. refugee visa කියන්නේ refugee කෙනෙක් කියන්නේ සරණාගතයෙක්. ඉතින් refugee visa කියන්නේ සරණාගත වීසා. ඒ කියන්නේ අපිට ඕකට දාන්න පුළුවන් අපේ දැන් මේ අපි ඉන්න රටේ අපිට කාත් කවුරුත් නැහැ. එක්කෝ අපි ඉන්න රටේ අපිට මරණ තර්ජන තියෙනවා. අපිට අපේ රටේ ඉන්න විදිහක් නැහැ කියලා ලොකු හේතුවක් හදාගෙන අපි අසරණයි කියලා පෙන්නලා ජපාන් රජයෙන් අවසර ඉල්ලනවා ජපානයේ අපිට සරණාගතයෙක් විදිහට ඉන්න දෙන්න කියලා. ඉතින් මේකත් ගොඩක් අය try කරන වීසා එකක් තමයි refugee visa එක. හැබැයි මතක තියාගන්න refugee visa එකක් ඔයාලා ගහගත්තොත් ඔයාලට කවදාවත් ආපහු ලංකාවට එන්න බෑ. දැන් ලංකාවට තියා වෙන මොන රටකටවත් යන්න එන්න ඒ දේවල් කරන්න බෑ. ඔයාට සරණාගතයෙක් විදිහට කියන විදිහට ඉන්න. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගෙදරක හදන බලු පැටියෙක් වගේ. ඒතර ඒ බලු පැටියට ඉන්න සිද්දෙන් අපි කියන විදිහටනේ නේ. ඒතර එයාට බෑ එයා කැමති දේවල් කන්න බොන්න එළියට ගිහිල්ලා ඇවිදින්න එහෙම කරන්න බෑ. එයාව අපි කූඩුවකට දානවා නම් එයා ඒ කූඩුවේ ඉන්නවා. ඉතින් refugee එකක් ගන්නවා කියන්නේ කූඩු වෙන බලු පැටියෙක් වගේ තමයි. ඉතින් එයාට ඕන දේවල් කරන්න බෑ. එයාට රාමුවක් ඇතුලේ ඉන්න වෙනවා. ඒතර refugee visa එකක් apply කරලා සමහර විට මාස ගණන් අවුරුදු ගණන් කඳවුරක ඉන්න සිද්ධ වෙනවා. ඒ ජපාන් රජය කියන විදිහට. ඉතින් එතකොට අපිට part time කරන්න බෑ. දෙන දෙයක් කාලා බීලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. කවදා හරි refugee visa එක ලැබෙයිද නොලැබෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් refugee visa එකක් කියන්නේ ගොඩක් අනතුරුදායක visa එකක්. එතනදී කාත් කවුරුත් නැති සරණාගතයෙක් වගේ තමයි අපිට ඉන්න වෙන්නේ. හරි. ඒතර දැන් ඕගොල්ලෝ වීසා එකක් ඇප්ලයි කරාට පස්සේ ඔයාලට එනවා වීසා එක ඕකේ වුණොත් මෙන්න මේ වගේ සහතිකයක්. ඒතර මේකට අපි කියනවා එලිජිබිලිටි එක. අපිව තෝරා ගැනීමේ සහතිකය. ඒතර මොන වීසා එකකින් ඇප්ලයි කරත් ඕගොල්ලන්ට එන්නේ මෙන්න මේ සහතිකය තමයි. ආගමන විගමන එකෙන් ඔයාලව තෝරගත්තා කිව්වොත් මෙන්න මේ සර්ටිෆිකට් එක ඕගොල්ලන්ට එම ඕගොල්ලෝ වීසා ඇප්ලයි කරන ආයතනය මගින් ඔයාලට මේක ලැබෙනවා. ඒ ආයතන වලට තමයි එවන්නේ මේක. පෞද්ගලිකව ඔයාට එවන්නේ නැහැ. ඒතර මේක ආවට පස්සේ අපිට අදාළ ડોකියුමන්ට්ස් ටික අරගෙන බියුරෝ එකට ගිහිල්ලා අපිට පුළුවන් වීසා එකට ඇප්ලයි කරන්න. ඒතර වීසා එකට ඇප්ලයි කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ પાස්පෝර්ට් එකට ජපන් වීසා එක ගහලා දෙනවා. ඒතර මේක තමයි ජපන් වීසා එක.
ඒතර මේක එලිජිබිලිටි එක කියන්නේ මේක. ඊළඟට මේක ජපාන් වීසා එක. ඊළඟට එයාපෝට් එකෙන් ගිහිල්ලා බැස්සට පස්සේ එතනදී අපිට ගහනවා ලෑන්ඩින් පර්මිෂන් එකයි වර්ක් පර්මිට් එකයි. ඒතර ලෑන්ඩින් පර්මිෂන් කියන්නේ එකක්, වර්ක් පර්මිට් කියන්නේ තව එකක්. ඒතර ඔයාලා බලන්න ඕනි පාස්පෝර්ට් එකේ ওই කොටස් දෙකම වදිනවද කියලා. ඒ දෙකම නැත්තම් අනිවාර්යයෙන්ම මේ දෙක හොයලා බලලා ගහ ගන්න ඕනේ. හරි. නේද දැන් වීසා ගැන කතා කරා, එක්සෑම්ස් වර්ග ගැන කතා කරා. අපේ මේ කෝස් එක ගැන මම තාම කතා කළේ නැහැ. දැන් අපේ මේ කෝස් එක මම මාස 8ක පාඨමාලාවක් කියලා තමයි දාලා තියෙන්නේ. මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේක කඩිනම් පාඨමාලාවක් නෙමෙයි. ඉතින් මාස 8ක් කාලෙම දාලා තියෙන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක රැපිඩ් යන්නේ නැහැ. ඊළඟට මේකේ මුල් මාස 4දී අපි උගන්වන්නේ N5 level එක. N5 වලට අදාළ කොටස් ටික තමයි අපි මුල් මාස 4දී උගන්වන්නේ. සාමාන්‍යයෙන් අපි දැනට දවස් දාලා තියෙන සතියකට එක දවසක්. සතියකට එක දවසක් වුණාට ඉදිරියේදී ඔයගලන්ට දින ගාන වැඩි වෙනවා, ඊළඟට වේලාව වැඩි වෙනවා. ඒතර මුල දවස් ටිකේදී මම සාමාන්‍යයෙන් පැය 2ක් හෝ 3ක් තමයි දවසකට ගන්නෙ. මොකද තාම ලැන්ග්වේජ් එකට හුරු නැති නිසා. ලැන්ග්වේජ් එකට ඔයගොල්ලෝ හුරු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට කාලය දින ගාන අනිවාර්යයෙන්ම වැඩි කරනවා. ඊළඟට ඒතර මුල් මාස 4දී N5 අධීරයට පුහුණු කරනවා. ඊට පස්සේ මේ මාස 4ට පස්සේ කැමති කෙනෙක් ඉන්නවා නම් N5 විභාගයට ආයදුම් කරන්න පුළුවන්. N5 විභාගයට ආයදුම් කරලා N5 වලින් විතරක් වුණත් ඕගලන්ට නැවතෙන්න පුළුවන්. හැබැයි එතකොට ඕගලන්ට අපේ මාස 8 පාඨමාලාව ඔයාලා හැදෑරුවා කියලා ඒ සර්ටිෆිකට් එක ඕගලන්ට ලැබෙන්නේ නැහැ. ඒතර මේකෙදි සර්ටිෆිකට් එක හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම මාස 8 කෝස් එක ඉවර කරන අයට. ඒතර අපේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් අපේ ආයතනය මගින් ලබා දෙන ඒ සර්ටිෆිකට් එක ඕගලන්ට ඕනම තැනකදී වළංගු සහතිකයක් විදිහට ගන්න පුළුවන්. ඔයාලා ජපන් භාෂාව හැදෑරුවා කියලා. ඒතර හැබැයි ජපන් වීසා එකකට යද්දී ස්ටුඩන්ට් වීසා වලට විතරයි වෙනත් ආයතනයකින් දෙන සහතිකයක් වළංගු වෙන්නේ. රැකියා වීසා සඳහා යද්දී ආයතන වලින් දෙන ඒවා නෙමෙයි. ජපන් භාෂා ප්‍රවීණතාවයක් විභාගයක් කරලා ගන්න ඒ ප්‍රතිඵලය තමයි අවශ්‍ය වෙන්නේ රැකියා සඳහා යනවා නම්. හරි. ඒතර මේකේ අවසාන මාස 4දී ඔයගලන්ට N4 වලට පුරුදු කරනවා. ඒතර N4 කියන level එක complete වුණාට පස්සේ ඔයාලට පුළුවන් එක්කෝ JLPT N4 විභාගය ලියන්න, නැත්නම් NAT N4 විභාගය ලියන්න, එහෙම නැත්නම් JFT විභාගයට ආයදුම් කරන්න පුළුවන්. ඒතර මේ පාඨමාලාවෙන් අපි JFT කියන exam එකට අදාළ කොටස් ටිකක් ආවරණය කරමු. එතන දැන් JFT ගැනයි JLPT ගැනයි සිලබස් එක ගැන ළමයින්ට ලොකුවට ප්‍රශ්නයක් එනවනේ නේ. මොකද අපිට NAT JLPT කියන එකට සිලබස් එක විදිහට තියෙන්නේ මින්නානෝ නිහොංගෝ කියන පොත. මින්නානෝ නිහොංගෝ ටෙක්ස්ට් බුක් එක තමයි තියෙන්නේ. හැබැයි JFT එකට තියෙන්නේ ඉරෝදොරි කියලා වෙනම බුක් එකක් තමයි තියෙන්නේ. ඉරෝදොරි. ඉතින් N5 N4 කියන මේ NAT JLPT විභාග වලට තියෙන මින්නානෝ නිහොංගෝ පොත තමයි අපිට ජපන් භාෂාව ඉගෙන ගන්න ලේසිම පොත. මොකද ඒකේ උදාහරණයේ විදිහට තමයි අපි පාඩම ඉදිරියට කරගෙන යන්නේ. උදාහරණය බලලා ඒ විදිහට අභ්‍යාස කරලා ඉදිරියට පාඩම කරගෙන යනවා. හැබැයි ඉරෝදොරි එකේදී කෙලින්ම කරන්නේ හරියට පීනන්න හරියට දන්නේවත් නැහැ. පීනන්න දන්නේවත් නැති කෙනෙක්ව අල්ලලා එකපාරට මුහුද මැදට අතරිනවා වගේ වැඩක් තමයි JFT එකේ ඉරෝදොරි එකෙන් කරන්නේ. ඉතින් ඉරෝදොරි එක පටන් ගන්න මුල ඉඳන් නෙමෙයි ළමයි. ඒකේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජපන් ජීවිතයේදී භාවිතා කරන ඒ දේවල් ටික තමයි ඉරෝදොරි බුක් එකේ තියෙන්නේ. එතකොට ඒකෙදි ජපන් භාෂාවට ප්‍රවේශ වීමක් නැහැ. ප්‍රවිෂ්ඨ වීමක් නැහැ. ඒක කෙලින්ම මැද්දටමයි අපි අතහැරලා දාන්නේ. ඉතින් ඒක නිසා අපි හිමින් සැරේ JLPT NAT ඒ සිලබස් එකම කරගෙන ඇවිල්ලා තමයි ඊළඟට අපේ JFT මට්ටමට යන්නේ. ඒතර JFT එකෙත් ඉරෝදොරි එකෙනුත් කොටස් අරගෙන ඔයගලන්ට කරනවා සම්පූර්ණම කොටස් ටික නෙමෙයි. ඒතර ඉරෝදොරි එක අවශ්‍යයි ඉන්නවා නම් ඒ බුක් එක ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒතර ඒකත් තියෙනවා Prometric site එකේ ඉරෝදොරි බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් JFT එකට අදාළව. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් නම් බලන්න කොහොමද ඒකේ අන්තර්ගතය කියලා.
කට අපේ පාඨමාලාවේ ඒතර මේක මාස 8ක පාඨමාලාවක්. ඒතර මාසෙකට 5000 ගානේ තමයි ගාස්තුව වෙන්නේ. ඒතර දැන් ඔයගලන්ට අද පළවෙනි දවසේ කිසිම අය කිරීමක් නැහැ. ඒතර ඊළඟ සතියේ ඉඳන් ඔයගොල්ලෝ ක්ලාස් වලට ජොයින් වෙනවා නම් ඔයාලට පුළුවන් මාසික ගාස්තුව දාලා අපේ පාඨමාලා එක්ක සම්බන්ධ වෙන්න. ඒතර ඊළඟ සතියේ මුලින් ඉඳන්ම අපි පාඨමාලාව ආරම්භ කරනවා. අනිවාර්යයෙන්ම හෝඩියේ ඉඳන්ම තමයි පාඨමාලාව පටන් ගන්න. ඉතින් මේක ඉවසීමකින් උනන්දුවකින් කැපවීමකින් කරගෙන යන්න පුළුවන්. ළමයි එක්කෙනාද දෙන්නද ඉන්නේ. අන්න ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි වැඩේ කරගෙන යනවා. මොකද අපිට වටින්නේ ප්‍රතිඵලය. මාසෙන් දෙකෙන් ඔයාලට කෝස් එක දීලා ප්‍රතිඵලයක් නැති වෙනවට වඩා මාස 8ක් අපි පිළිවෙලට කරලා ලබා ගන්න එක ප්‍රතිඵලය හෝ ප්‍රතිඵල දෙක අපිට ගොඩක් වටිනවා ඉක්මනට කරලා සල්ලි ටික එකතු කරගෙන ඔයාලව අයින් කරලා දාන්නට වඩා. ඉතින් අපේ සාමාන්‍යයෙන් 2018 ඉඳන්ම අපේ පාඨමාලා ගාස්තුව වෙනස් වුණේ නැහැ. N5 level එකට 20000යි N4 level එකට 20000යි ඒ විදිහට තමයි අපේ අය කිරීම උනේ. ඉතින් තාම ඔයගලන්ට ඒක වෙනස් කරලා නැහැ. ඉදිරියටත් වෙනස් නොකර මේ මට්ටමේම තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාසික ගාස්තුවේ වැඩිවීමක් වෙලා නැහැ. පාඨමාලා ගාස්තුවේ වැඩිවීමක් වෙලා නැහැ. මේක තමයි අපි පවත්වාගෙන ආපු ගාන. ඉතින් ඊළඟට අපේ කෝස් එක ඇතුළේදී මාසික පරීක්ෂණ, පුනරීක්ෂණ, ඊළඟට පේපර් ඩිස්කෂන්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ඉතින් මේ දේවල් ඔක්කොම වෙනවා. පේපර් ක්ලාස් කියලා වෙනම ආය කිරීමක් නැහැ. කංජි ක්ලාස් කියලා. කංජි අපිට වෙනම හෝඩියක් තියෙනවා කංජි කියලා. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒක සමහර අය වෙනම කංජි ක්ලාස් කියලා ගානක් අය කරනවා. ඉතින් අපි එහෙම අය කිරීමක් වෙන්නේ නැහැ. මේ හැම කොටසක්ම අපේ මේ ක්ලාස් එක ඇතුළතදී අපි කවර් කරනවා. N4 වෙනකන් ඉගෙන ගන්න අයට තමයි අපි ආයතනය ලබා දෙන සහතිකය ලබා දෙන්නේ. අපේ පාඨමාලාවේ අන්තර්ගතය. පාඨමාලාවේ අන්තර්ගතය වෙන්නේ මුලින්ම අපි ජපන් භාෂාවේ හෝඩි තමයි සම්පූර්ණ කරන්නේ. ඊළඟට ඒත් එක්කම අපි ජපන් භාෂාවේ ආචාර විධි. ජපන් භාෂාවේ ආචාර විධි අපි ඒත් එක්කම කරන්නේ ජපානය ආචාර විධි වලට ලොකු තැනක් දෙනවා. ජපානය කියන්නේ ගොඩාක් ආචාරශීලී ජාතියක් කියන රටක්. ඉතින් මේගොල්ලෝ ආචාර ධර්ම ගැන විශේෂ සැලකිල්ලක් දෙනවා. ඉතින් අපි ජපන් භාෂාව ඉගෙන ගන්න අය විදිහට අපි ජපන් හෝඩිය නැත්නම් ජපන් කතා කරන එකට විතරක් නෙමෙයි ආචාර ධර්ම වලට මුල් තැනක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ව්‍යාකරණ, වචනමාලාව, kanji කියවීම, ලියවීම, සවන් දීම, කතනය. ඒතර මේ කොටස් ටිකත් අපි ආවරණය කරනවා. හැබැයි කතනය කියන කොටස ළමයි අනිවාර්යයෙන්ම ලොකුවට අපි ආවරණය වෙන්නේ නැහැ. exam target classes වලදී කතනය කියන එක සාමාන්‍යයෙන් වැඩිපුර කරන්නේ නැහැ ඕනෑම පන්තියක. මොකද අපේ විභාගවලට spoken කියලා side එකක් නැහැ. තියෙන්නේ vocabulary, reading and grammar, ඊළඟට spoken, listening කියලා section එකක් නැහැ. ඉතින් listening, speaking කියලා අපේ අර වෙනම section දෙකක් නැහැ. ඒතර listening තියෙනවා, speaking කියන එක නැහැ. ඉතින් ඒක නිසා කතනය කියන side එක ලොකුවට වෙන්නේ නැහැ. නමුත් පාඩමට අදාළ කතනය කොටස් ටික ඒ ටික කරනවා. ඊට අමතරව දැන් අපේ ළමයි මොකක් හරි ඒගොල්ලන්ට ඉන්ටර්විව් ට්‍රේනින් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඒ ඉන්ටර්විව් ට්‍රේනින් කෝස් එක අපි නොමිලේ කරලා දෙනවා. කිසිම ගාණක් අපි අය කරන්නේ නැහැ. ඒතර ඒක ට්‍රේනින් වීසා වෙන්න පුළුවන්, SSW වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා වෙන්න පුළුවන්. මේ ඕනම වීසා වර්ගයකින් යන ඒකට අවශ්‍ය වෙන ඉන්ටර්විව් ට්‍රේනින් එක අපි අපේ ආයතනය මගින් මම ඕගොල්ලන්ට නොමිලේ ලබා දෙනවා. ඉතින් අපේ ආයතනයේ මේකේ උගන්වන්නේ මම විතරයි. ඒතර මම තුෂාන්ති. ඉතින් මම විතරයි මේක උගන්වන්නේ. SSW course එකක් කරා, ජපන් භාෂා පාඨමාලාවක් කරා මමම තමයි ඔයගලන්ට උගන්වන්නේ. ඉතින් ඔයගලන්ට ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙන මගේ ෆෝන් නම්බර් එක, ඩිරෙක්ට් ෆෝන් නම්බර් එක මොනවා හරි දෙයක් ඔයගලන්ට තියෙනවා නම් ඒකෙන් දැනගන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මගේ course එකකට ආවා කියලා නෑ. මම ඕන කෙනෙක්ට උත්තර දෙනවා. ඉතින් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන දෙයක් අහන්න පුළුවන්. එතකොට ඒ ටික තමයි අද මට ඕගලන්ට කියන්න ඕනේ උනේ. හරි. හරි දැන් ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් ගොඩක් වෙලා මම කියපු දේවල් අහගෙන හිටියානේ. දැන් කියන්නකො බලන්න ඕගලන්ට මොනවා හරි ප්‍රශ්නේ තියෙනවද?
course එක follow කරන්න වයස ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ JLPT net courses අවුරුදු සාමාන්‍යයෙන් කීයද 16 17 මට්ටමේ ඉඳන් 16 නෙමෙයි 15 වගේ සීමාවේ ඉඳන්ම අපේ මේ courses follow කරන ළමයි ඉන්නවා. කියන්නේ 8 වසරේ ළමයිනුත් JLPT course එක සාර්ථකව කරනවා. ඒගොල්ලන්ටත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ 20 30 ගණන් වල අයට වඩා හොඳට උනන්දුවෙන් අවුරුදු 13 14 පොඩි දුවදරුවෝ මේව කරගෙන යනවා. ඉතින් 17 කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපිට මේ course එක කරගෙන යන්න පුළුවන්. SSW visa එකෙන් රජයෙන් යවනවා කියන එක බොරුවක් නෙමෙයි. ඒතර රජයෙන් තමයි හැම වැඩපිළිවෙලක්ම දියත් කරන්නේ. රජයට ලැබෙන vacancies ටික තමයි රජයේ අනුමත පෞද්ගලික ආයතන වලට බෙදලා තියෙන්නේ. ඉතින් ඒක අර ඩිරෙක්ට්ම නැති වුණා ඒක වක්‍රාකාරයෙන් හරි වෙන්නේ රජය හරහාම තමයි. ඉතින් රජයේ අනුමත ආයතනවලදී ඕගොල්ලන්ට දාන්නේ රජයේ අනුමත ගාස්තුම තමයි. ඉතින් රජයෙන් යවනවා වගේම තමයි රජයේ අනුමත ආයතනයකින් ඕගොල්ලෝ SSW එකට try කරනවා කියන්නේ. රජයෙන් යවනවා කියන එක බොරු නෙමෙයි ළමයි. ඒක අනිවාර්යෙන් කරනවා. SSW visa එකකින් යන්න සාමාන්‍ය ලක්ෂ 10 15 අතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ට්‍රේනින් visa එකකින් යන්න නම් ලක්ෂ 10ට අඩු ප්‍රමාණයක්. කියන්නේ ලක්ෂ 5 6 7 වගේ ප්‍රමාණයක් තමයි ට්‍රේනින් visa එකක full cost එක වෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට රජයේ අනුමත ආයතනයකින් apply කරද්දී ඕගොල්ලන්ට පුළුවන් රජයේ බැංකුවක් වන ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB එකෙන් loan එකක් විදිහට සම්පූර්ණ වැය වෙන cost එක cover කරගන්න ගිහිල්ලා වැඩ කරන ගමන් පඩියෙන් කැපෙන විදිහට loan එකක් apply කරන්න පුළුවන්. SSW එකෙන් යවන එක පටන් අරගෙන තියෙන්නේ දැනට ගිහිල්ලක් තියෙනවා ගොඩක් කට්ටිය. food service එකට caregiver එකට ඊළඟට cleaning විතර මේ වගේ sites වලට ගොඩක් අය ගිහිල්ලා තියෙනවා දැනට ලංකාවේ. JFT exam එකට N4 course එක අනිවාර්යයිද කියලා අහන්නේ අපිට N4 මට්ටමේ දැනුම තමයි JFT එක කරන්න ඕනේ. ඒතර JFT එක කරන්න නම් NAT JLPT විභාග අනිවාර්යයෙන්ම කරලා ඉන්න ඕනි කියලා එකක් නැහැ. අපිට N4 මට්ටමට කෙලින්ම ඉගෙනගෙන එතනදී අපි ගන්න පළවෙනි විභාගයේ විදියට JFT විභාගය ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ස්ටුඩන්ට් වීසා එකෙන් යද්දී O level නම් A level අත්‍යවශ්‍යම නැහැ. නමුත් O level ඕනේ. O level අනිවාර්යයෙන්ම ඕනි. O level හොඳටම result එක තියෙනවා නම් අපිට A level ප්‍රශ්නයක් නැහැ. O level result එක එච්චරම හොඳ නැත්නම් තමයි අපිට A level එකත් බලාපොරොත්තු වෙන්න වෙන්නේ. book එක download කරන site එක මම ඔයගලන්ට link එක දාන්නම් අපේ අර WhatsApp group එකට. මේකට දාන්න විදිහක් නැහැ. මම ඒකට දාන්නම් site එක. ඔයගොල්ලෝ එතන ඒකට ගිහිල්ලා බලන්න. working visa වලට සාමාන්‍යයෙන් අවුරුදු 19ට උඩ අයට apply කරන්න පුළුවන්. එතකොට ඒකේ උපරිම වයස සාමාන්‍යයෙන් අවුරුදු 40 45 වගේ තමයි working visa එකකට වැටෙන්නේ. එතකොට ඒකේ අවම භාෂා මට්ටම වෙන්න working visa එකකට N3 or N4. ස්ටුඩන්ට් වීසා යන්න qualifications වෙන්නේ O level A level බලනවා. ඊට පස්සේ දැන් නම් ගොඩක් දුරට N5 කියන විභාගය කියන අපේ පළවෙනි level එක සමත් වෙන්න ඕනි කියලා ඉල්ලනවා ස්ටුඩන්ට් වීසා යද්දී. SSW visa path එකේදී language එකයි skill test එකයි pass වෙලා visa එන එක sure ද? SSW visa path එකේදී language එක N4 pass වුණා කියලාවත් ඊට පස්සේ skill test එක pass වුණා කියලාවත් visa එන එක sure නැහැ. අපි visa එකට apply කරන්න ඕනේ. ඒතර ඒක pass වුණා කියලා අපි නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ආයතනයකින් ඒක apply කරන්න ඕනි. හරි ආයතනයකින් apply කරොත් අනිවාර්යෙන් ඕගලන්ට visa එක එන්නත් ඕනි. මොකද දැනට ජපානයේ ලොකු රැකියා හිස්කමක් තියෙනවා. ඒතර ඒකට එතන තියෙන හිඩැස පුරවන්න
අපේ මේ ලංකාවෙන් විතරක් නෙමෙයි හැම රටකින්ම කරන්නේ. නේපාලෙන්, මියන්මාරෙන්, ඊට පස්සේ බංග්ලාදේශ, ඉන්දියා මේ වගේ අපි වගේ සාමාන්‍යයෙන් තාම දියුණු වෙමින් පවතින කියන රටවල් වලින් ගොඩාක් කට්ටිය ගන්නවා. ඉතින් අපිටත් ඒ chance එකේ විදිහටම තියෙනවා. ඉතින් රැකියාවල අඩුවක් නැහැ. රැකියාව ඕන තරම් ජපානයේ තියෙනවා. සුදුසුකම් අඩු කට්ටිය ඉන්න එකයි වරද තියෙන්නේ. ඒතර අපි භාෂා සුදුසුකමෙන් අපි සන්නද්ධ වුණොත් ඊළඟට ස්කිල් ටෙස්ට් එක අපේ ස්කිල් එක අතින් නිපුණතාවය අතින් අපි සන්නද්ධ වුණොත් අපිට අනිවාර්යෙන් ජපානයට යන්න පුළුවන්. මොකද ලංකාවේ හරියට ට්‍රේනින් වීසා SSW වීසා කරන ආයතන ඕන තරම් තියෙනවා. ඒතර බොරු කරන අයත් ඉන්නවා. ඒ අතරේ හරියටම වැඩේ කරන අයත් ඕන තරම් ඉන්නවා. රජයෙන් යන එකත් ෂුවර්. ඒක නිසා වෙනම පෞද්ගලික ආයතන හොයන්න ඕනි නෑ. හරියට සුදුසුකම හදාගත්තොත් රජයෙන් යන්නත් පුළුවන්. රජයනුත් දැනට ඒකට ලොකු වැඩපිළිවෙල් වල යොදලා තියෙනවා. ට්‍රේනින් සෙන්ටර්ස් හදලා තියෙනවා වෙනම. ඒතකොට ඒ වීසා වලට අදාළ ජොබ්ස් ගන්න සාකච්ඡා කරමින් පවතිනවා. ඉතින් ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් යනවා රජයේ පැත්තෙනුත්. ඒක නිසා රජය මගින් කරන එකත් දැන් අපිට විශ්වාස කරන්න පුළුවන්. SSW එකට NVQ සහතිකයෙන් ලොකු බලපාමක් යන්නේ නැහැ. ඒතර NVQ කියන්නේ ඔයගොල්ලෝ වෘත්තීය නිපුණතාවයක් ලබා ගන්න සහතිකයනේ. ඒකෙන් ලොකුවට බලපෑමක් වෙන්නේ නැහැ. තිබ්බොතින් හොඳයි. නොතිබ්බා කියලාත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. SSW වීසා යන කෙනෙක්ට ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 5ක් අනිවාර්යෙන් ඉන්න ඕනි. අවුරුදු 5කට පස්සේ SSW ට්‍රේනින් වීසා මේ කැටගරි දෙකේදීම අදියර දෙකක් යටතේ ඔයගලන්ට යන්න පුළුවන්. ඒතර ට්‍රේනින් වීසා ගත්තොත් පළවෙනි අදියරේ ගිහිල්ලා අවුරුදු 3ක් අපිට අවම ඉන්න පුළුවන්. උපරිම අවුරුදු 5ක් වෙනකන් ඉන්න පුළුවන්. ඒතර පළවෙනි අදියර ගිහිල්ලා ආපහු අනිවාර්යෙන් ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ තමයි දෙවෙනි අදියරට ආපහු ජපානයට යන්නේ. ඉතින් SSW වලදී ඒක අවම අවුරුදු 5ක් අපි ඉන්න ඕනේ. පළවෙනි අදියරේ ගිහිල්ලා ඊළඟට ඒක ඉවර කරලා ලංකාවට ඇවිල්ලා දෙවෙනි අදියරට ගියාට පස්සේ ටික කාලෙකින් අපිට ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගන්න පුළුවන්. ඒතර මොනවා කරත් අවුරුදු 5ක් ඉන්නම වෙනවා ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගන්න. N5 කරන ගමන් ඉන්න කෙනෙක්ට N4 එක අපේ හදාරන්න පුළුවන්. එතකොට අපි අපේ ෂෝරයිතරි ජපනීස් ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් එකෙන් හැමදාම කරන්නේ අපි ළමයිව දෙසැම්බර් එක්සෑම් එකට සූදානම් කරන්නේ N5 ලෙවල් එකට. ඊට පස්සේ දෙසැම්බර් වල ඉඳන් තමයි පටන් ගන්නේ ජූලි N4 එක්සෑම් එක ටාගට් කරලා කෝසස්. ඉතින් අපි අධ්‍යයන වාර දෙකක් යටතේ තමයි අපි වැඩ කරන්නේ. ජූලි ඉඳන් දෙසැම්බර් වෙනකම් N5. ඊළඟට දෙසැම්බර් ඉඳන් ජූලි වෙනකම් ආපහු N4 level එක. ඉතින් මේ විදිහට තමයි අපේ සර්කල් එක යන්නේ. ඉතින් ඒ සර්කල් එකට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඒ අදාළ පහත. දෙසැම්බර් වලදී ඔයගලන්ට N4 වලට N4 courses වලට එකතු වෙන්න පුළුවන්. එහෙම N4 කරත් ඔයගලන්ට සර්ටිෆිකේට් එකක් අපෙන් ගන්න පුළුවන්. SSW එකට ඒ සහතිකය බලපාන්නේ නෑ ළමයි. ඒ දෙන සහතිකය ඔයගලන්ට එහෙම SSW එකට බලපාන්නේ නැහැ. SSW එකට අනිවාර්යෙන්ම ඕනි NAT එකත් වැඩක් නැහැ. JLPT N4 එක එහෙම නැත්නම් JFT එක කරලා ගන්න භාෂා සුදුසුකම තමයි ඔයාලට SSW වලට ඕනි වෙන්නේ. ලර්ත් මැෂින් කියන එක නම් මම දන්නේ නැහැ ඇත්තටම. ඒතර මේක ඉදිකිරීම අංශයට යන එකක් නම් ඉදිකිරීම අංශයේ ඔයගොල්ලන්ට SSW යන්න පුළුවන්. හැබැයි ඉදිකිරීම අංශයට තාම SSW වීසා එකක් ලංකාවට ඇවිල්ලා නැහැ. ඒතර වෙන රටකට ගිහිල්ලා එක්සෑම් එක කරලා ලංකාවෙන් වීසා එකක් දාගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. SSW වීසා වලින් යන ක්වොලිෆිකේෂන්ස් මම කලිනුත් කිව්වා. ජපන් භාෂාව N4 මට්ටමට හදාගෙන තියෙන්න ඕනි. ඒ කියන්නේ එක්ක JFT කරන්න ඕනි නැත්නම් JLPT එකේ N4 level එක කරන්න ඕනි. ඊට අමතරව නිපුණතා පරීක්ෂණයේ සමත් වෙන්න ඕනි අදාළ අංශයේ. අනිවාර්යයෙන්ම working category. ඒතර මේ training visa SSW ඒ පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම exam එක අනිවාර්යමයි. exam නැතුව යන්න බෑ. exam නැතුව යවන අයත්
ඉන්නවා. හැබැයි ඔයගලන්ට ලොකු ගාණක් ගනි. ඒතර ලක්ෂ 10න් 15න් යන්න පුළුවන් එක ලක්ෂ 30 40ක් වේදම් කරලා යන එක කමක් නෑ වගේ නම් ලැන්ග්වේජ් එක නොකර try කරාට කමක් නෑ. N5 N4 JFT exam එක පාරක් ලියලා fail වුණත් ආයෙ දෙපාරක් පුළුවන්. එතන මේ ජපන් භාෂා විභාග ඔයගොල්ලෝ කී පාරක් fail වුණත් ඒතර දැන් උදාහරණයක් විදිහට 3-4 පාරක් fail වෙලා ඊළඟට 5 වෙනි පාර ඔයාලා සමත් වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර ඒ පළවෙනි ටිකේ fail වුණ එක ඒක බලපාන්නේ නෑ. සමත් වුණා නම් එච්චරයි. ස්ටුඩන්ට් වීසා වල cost එක දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 30 32 33 අතර ප්‍රමාණයක් යනවා. ඒතර සාමාන්‍ය ලංකාවේ මුළු ලංකාවෙම ගත්තොත් 30 35 අතර ප්‍රමාණයක් යනවා. ඒතර අපි ගොඩාක් දුරට ඒ අය කිරීම අඩුම කරලා අපි සාමාන්‍යයෙන් ලක්ෂ 30 32 අතර ප්‍රමාණයකට ඒ ස්ටුඩන්ට් වීසා එකේ සම්පූර්ණ වියදම කවර් කරගන්න තමයි අපි බලන්නේ. අපි සාමාන්‍යයෙන් ලොකුවට ගණන් වැඩි ජපන් භාෂා පාසල් අපි ගන්නෙ නැහැ. ඉතින් ඒක නිසා ගොඩාක් දුරට ගාන අවම වෙනවා අපෙන් ඇප්ලයි කරනවා. ස්ටුඩන්ට් වීසා ගන්න අනිවාර්යෙන් O level තියෙන්න ඕනි. A level උත් තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ N5 විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනි. O level විතරක් හොඳට පාස් නම් ස්ටුඩන්ට් ඇප්ලයි කරන්න පුළුවන්. A level pass අවුරුදු 22 කෙනෙක්ට SSW එකට try කරාට කමක් නැහැ. ඒතර දැන් ස්ටුඩන්ට් වීසා දාදී තව රූල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 28ට අඩු කෙනෙක්ට අපිට ස්ටුඩන්ට් වීසා ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. 28ට වැඩි නම් ස්ටුඩන්ට් වීසා try කරන්න ටිකක් අමාරුයි. ට්‍රේනින් වීසා try කරන්න පුළුවන් අවුරුදු 19ක් 35ත් අතර අයට. SSW එකට try කරන්න පුළුවන් අවුරුදු 19ක් 44ත් අතර අයට. දෙසැම්බර් තියෙන N5 exam එක ටාගට් කරලා නෙමෙයි අපි කරන්නේ. දෙසැම්බර් exam එකට දැන් ළමයි අරන් ඉවරයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් මාස 2-3ක් තිස්සේ ඉඳන් ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් කරන අය. ඉතින් දෙසැම්බර් වලට අපිට තව වැඩි කාලයක් නැහැ. දෙසැම්බර් 4 විභාගෙ තියෙන්නේ. ඉතින් දෙසැම්බර් 4 විභාගෙ ලියන ඒකට නෙමෙයි අපි මේ කෝස් එකෙන් සූදානම් කරන්නේ. අපි මේක කෙලින්ම යන්නේ JFT විභාගය ටාගට් කරලා. ඔව් ජපානයේ බිස්නස් වීසා තියෙන කෙනෙක්ට ලංකාවේ කෙනෙක්ට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එයාගේ කම්පැනි එකකට ගන්න පුළුවන් ඔයාලව හරියට ස්පොන්සර් කරොත්. ඔව් N5 කෝස් එකේ දැනුම JFT කරන්න ප්‍රමාණවත් නැහැ. අනිවාර්යයෙන්ම N5 සහ N4 කියන ලෙවල් දෙකම ඉගෙන ගන්න ඕනි JFT විභාගය කරන්න නම්. ඒතර ඒකෙදි ඕගොල්ලෝ N5 කරලා JFT කරන්න බෑ. එතනදී ඕගලන්ට කවර් වෙන ප්‍රමාණය අඩුයි. N5 කෝස් එක විතරක් කරොත් ඕගලන්ට පාඩම් 25යි කවර් වෙන්නේ. JFT එකට යන්න නම් අපි N4 level එක, ඒ කියන්නේ පාඩම් 50ක් කවර් කරගන්න ඕනි. ඉතින් එහෙම නැතුව JFT ලියන එක අපරාධයක්. N5 level එක විතරක් ඉගෙන ගන්න. මේකේ රෙකෝඩින් එක ඕගලන්ට අපේ YouTube channel එකේ දානවා. ෂෝරා හිකරි YouTube channel එකේ. ඒකෙන් ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඒක නිසා දැන් ආපහු අපි ආරම්භක සම්මන්ත්‍රණයක් කරන්නේ ආපහු බැච් එකක් වෙනම පටන් ගනිද්දි. ඉතින් ඒක නිසා දැම්ම ළඟදී ආපහු ආරම්භක සම්මන්ත්‍රණයක් තියෙන්නේ නැහැ. මේක ඕගලන්ට බලන්න පුළුවන්. SSW වීසා ගිහිල්ලා සාමාන්‍යයෙන් වැඩ කරන පැය 8 තමයි ඔයගොල්ලන්ට දවසකට වැඩ කරන්න වෙන්නේ. ඒකත් ගොඩක් දුරට shift එකක් විදියට ඔයගලන්ට වැඩ කරන්න පුළුවන්. පැය 8ම අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනිමයි කියලා එකකුත් නැහැ. ඉතින් එතන ඒ නිදහස තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ යන ආයතනය අනුව තෝරගන්න ඒජන්සි එක අනුව ඔයගොල්ලන්ට ලැබෙන වැඩ කොහොමද මැනේජ් වෙන්නේ කියන එක තීරණය වෙනවා. ඒතර ගොඩක් දුරට පැය 8 තමයි දවසේ. දවසට පැය 8යි වැඩ කරන්න ඕනි කියන්නේ මේ ඉන්ටර්වල් වෙලාවත් එක්ක එහෙම නෙමෙයි හොඳේ. අර ලංකාවේ වගේ දවසට පැය 8යි වැඩ කරන්නේ පැය 8න් එක පැයක් ලන්ච් අවර් එක ඒ වගේ එකක් නැහැ.
පැය 8යි කියන්නේ වැඩ කරන පැයට අමතරව තව පැයක් තියෙනවා ඉන්ටර්වල් එකට. එතකොට ආයතනයේ තුල ඕගොල්ලෝ රැඳිලා ඉන්න මුළු කාලය වෙන්නේ පැය 9යි දවසකට. පැය 8 නෙමෙයි දවසකට ආයතන ඇතුලේ ඉන්නේ. ඒක බලාපොරොත්තු වෙන්න යන්න ලංකාව වගේ නෙමෙයි. SSW ඊළඟට ට්‍රේනින් වීසා වලට A level O level වල ලොකු බලපෑමක් නැහැ. ටැටූ වල බලපෑමක් තියෙනවා. ටැටූ තියන අයව දැන් ස්ටුඩන්ට් වීසා ගන්නෙත් නෑ ළමයි. දැන් මේ පාර අපි ස්ටුඩන්ට් වීසා දාපු අයගෙන් විශේෂයෙන්ම අහපු ප්‍රශ්නයක් තමයි ඇඟේ ටැටූ තියනවාද කියලා. ඇඟේ ටැටූ තිබ්බහම ස්ටුඩන්ට් වීසාත් යන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ටැටූ තියනවා නම් ඉක්මනට ඒව මකා ගන්න ඕගොල්ලන්ට ජපාන් යන්න උවමනාවක් තියෙනවා නම්. A level result එක ප්‍රශ්නයක් නෑ. A level කරලා තියනවා නම් නැති. SSW ගිහලා part time job කරන්න බෑ. O level result එක අනිවාර්යයෙන්ම subject 9ටම හොඳ result තියෙන්න ඕනි. O level වලින් විතරක් student visa යනවා නම්. ඔව්. හම්බ කරන්න අමාරුයි වගේ නිසා ජපානයට යනවා නම් ඕගලන්ට හොඳම දේ තමයි එක්ක ට්‍රේනින් වීසා එකකින් එහෙම නැත්නම් SSW වීසා එකකින් ජපානයට යන එක. මොකද ස්ටුඩන්ට් වීසා එකකින් වගේ යනවා කියන්නේ වියදමක්නේ. ඒතර මුල ටිකේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඒ අදාළ ආයතන වලට වියදම් කරන්න ඕනි. ඊට පස්සේ වීසා අලුත් කරන්න සල්ලි දෙන්න ඕනි. ඉතින් ඒක ටිකක් වියදම්. ඒතර වියදමත් එක්ක බැලන්ස් කරගෙන යන ගමනක් තමයි ස්ටුඩන්ට් වීසා කියන්නේ. ඉතින් හම්බ කරන්න විතරක් බලාගෙන යනවා නම් ඕගලන්ට සුදුසුයි එක work visa නැත්නම් training visa SSW category. ඒතර work visa හරියට කරන තැන ලංකාවේ තාම කොහෙවත් නැහැ. ඉතින් ඒක නිසා work visa කියන නමට අහු වෙන්න එපා. training visa ගිහිල්ලා SSW වලට මාරු වෙන්න පුළුවන් අවුරුදු 3ක කාලයකට පස්සේ. අවුරුදු 3න් පස්සේ ඔයගලන්ට SSW විභාගේ ජපානයේදී ලියලා SSW worker කෙනෙක් විදිහට ඔයාලට මාරු වෙන්න පුළුවන්. මේ course එකට ඔයගොල්ලෝ join වෙනවා නම් කරන්න තියෙන්නේ WhatsApp එකට message එකක් දාන්න. අනිවාර්යෙන් course එකට join වෙනවා කියලා. ඒතර course එකට join වෙන අයට මාස 8 ජපන් භාෂා පාඨමාලාව කියලා වෙනම group එකක් හැදෙනවා. ඒ group එකට add කරනවා payment එක කරලා course එකට එකතු වෙන අයව. ඒගොල්ලන්ව වෙනම group එකක් හදලා අපි course එක දිගටම continue කරගෙන යනවා. එතකොට ඒ හැම course ඒ session එකකම වීඩියෝ එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට එදාට join උනේ නැහැ කියලා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් පස්සේ හරි අපෙන් recording එක අරගෙන ඒක බලන්න. ඉතින් ඒක නිසා මේක රැකියා කරන අයටත් ගොඩාක් සුදුසු වෙයි කියලා මම හිතනවා. මොකද ඒ අදාළ දිනයට ඒ වෙලාවට හිටියේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනි කෙනෙක්ට රෙකෝඩින් එක ගන්න පුළුවන්. හැබැයි හේතුව සාධාරණ වෙන්න ඕනි. මට නිින්ද ගිය නිසා මට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා කිව්වට එහෙමනම් රෙකෝඩින් ගන්න බෑ. හරි? මොකද ජපන් භාෂා උගන්වන ආයතනයක් කිව්වහම එතන rules ටිකක් තියෙනවා. අපි ජපානයේ විදිහටම follow කරන්න ඕනේ. ඉතින් ඒකේ පළවෙනි කාරණාව තමයි වෙලාවට වැඩ කරන එක, ඇත්ත කතා කරන එක. ඉතින් ওই වගේ rules ටිකක් තියෙනවා. ඉතින් ඒවා අපේ company එකෙත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට පිටින් අපිට වැඩ කරන්න බෑ. ඒක නිසා හේතුව සාධාරණ නම් ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට recordings ගන්න පුළුවන්. student visa යනකොට dependent කෙනෙක්ව අරන් යන්න බෑ. ඒතර පළවෙනි අවුරුදු දෙක ඉඳලා ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේ කාලයක් ගියාට පස්සේ එක ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගන්න පුළුවන්, දෙතුන් දෙනෙක්ව ගන්න බෑ. ලංකාවේ ජපන් කම්පැනි එකක course training එක කරා කියලා SSW visa වලට වාසියක් ලැබෙන්නේ නැද්ද? ඒක තවදුරටත් විස්තර කරොත් මොකද්ද course එක? ලංකාවේ ජපන් කම්පැනි එකක කරන course එක මොකක්ද? කරන course එක අනුව තමයි වාසිය අවාසිය තීරණය වෙන්නේ. ඔව්. අපෙන් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම SSW visa, training visa, ඒ visa පාත් එක සම්පූර්ණයෙන්ම වගකීම අරගෙන තමයි ඒ අදාළ ආයතන වලට යොමු කරන්නේ.
SSW වීසා එකෙන් ගියා කියලා සෙනසුරාදා ඉරිදා අනිවාර්යයෙන්ම නිවාඩුද කියන එක අපිට තාම කියන්න බෑ. ඔයගලන්ට රැකියාව ලබා දෙන එම ආයතනය මත තමයි සෙනසුරාදා ඉරිදා නිවාඩුද කියන එක තීරණය වෙන්නේ. අපේ මේ ලංකාවේ රජයේ ජොබ් එකක් කරනවා වගේ නෙමෙයි ළමයි ජපානයේ ගිහිල්ලා වැඩ කරනවා කියන්නේ. ජපාන් අය අනිවාර්යයෙන්ම 24 පැයෙම 365 දවසෙම වැඩ කරන්න any time ready වෙලා ඉන්න જાතියක්. ඉතින් සෙනසුරාදා ඉරිදා නිවාඩුද කියන එක අහන්නවත් එපා. නිකන් ඒක විහිළුවක් විතරයි. ඉතින් ආයතනය මත රඳා පවතිනවා සෙනසුරාදා ඉරිදා අනිවාර්යයෙන්ම නිවාඩු වෙනවද කියන එක. එහෙම නැත්නම් shift ක්‍රමයට ඕගොල්ලන්ට රැකියාව කරන්න වෙනවද කියන එක. ෆිසිකල් ක්ලාසස් තියෙනවා හෝමාගම මීගොඩ අවට තමයි තියෙන්නේ. ඒතර මීගොඩ ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ඊළඟට ඉංගිරියේ ෆිසිකල් ක්ලාසස් තියෙනවා. ඒ අරෙන්න තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එක තමයි. entry course එකක් කරනවා. ඔව් course එක කරලා ඉවර වුණාට පස්සේ ඔයගලන්ට ඒ ඒජන්සිස් ගැන ඒ දේවල් ඔක්කොම කියලා දෙනවා. ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න ඕනි කොහොමද කියන එකත් අපේ ස්ටුඩන්ට්ස් වලට කියලා දීලා තමයි යවන්නේ. එහෙම කිසිම දෙයක් දන්නේ නැතුව කෝස් එක විතරක් කරලා ඔයාලව ඒජන්සි එකට ගිහිල්ලා අපි බාර දෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. අපි ඔයාලව ඒජන්සි එකකට දානවා නෙමෙයි. ඔයාලට ඒජන්සි එක ගැන කියලා ඔයාලා හොයලා බලලා ඔයාලට හොඳ නම් විතරයි ඔයාලා ඒ තැන් වලට යන්න ඕනි. අනිවාර්යයෙන්ම අපි ඔයගලන්ට සජෙස්ට් කරන්නේ හරියට වැඩක් කරන රජයේ ලියාපදිංචි ආයතනම විතරයි. O level ජපන් කරලා ඒකින් ඒ තියෙන එක අපිට ස්ටුඩන්ට් වීසා යනකොට වගේ හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි රැකියා වීසා පැත්තට යනවා නම් ඕගොල්ලන්ට O level A level වලට ඒ තිබුණා කියලා අපිට වීසා ආයතන කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයක N4 මට්ටම සමත් විය යුතුමයි. එහෙම නැත්නම් JFT විභාගය සමත් විය යුතුයි. ඔව් SSW සහ ඊළඟට ට්‍රේනින් වීසා වලට මම මුලිනුත් කිව්වා ඕගලන්ට පුළුවන් ඒ වීසා කැටගරීස් වලට යනකොට රජයේ අනුමත ආයතන වලින් යනවා නම් ඕගලන්ට පුළුවන් ඒ සම්පූර්ණ වියදම NSB එකෙන් ජාතික ඉදිකිරීමේ බැංකුවේ ලෝන් එකක් විදිහට ගන්න. ඉතින් ඒ ලෝන් එකට ඕගලන්ට එහෙ ගිහිලා ජපානට ගිහිලා වැඩ කරන ගමන් පොඩි කොටසක් සැලරි එකෙන්ම කැපෙන විදිහට ඇග්‍රීමන්ට් සයින් කරලා තමයි ඔයාලා ඒ ලෝන් එක ගන්නෙ. එහෙම කරන්න පුළුවන්. ඉතින් අර අඩු ආදායම්ලාභී අයට ගොඩාක් හොඳ අවස්ථාවක් තමයි මේ SSW වීසා ට්‍රේනින් වීසා කියලා කියන්නේ. ඒගොල්ලන්ට ලෝන් එකේ බරත් අමතරව වැටෙන්නේ නැහැ. සැලරි එකෙන්ම ඕගොල්ලෝ ඒක දන්නෙත් නැතුව ටික ටික කැපෙයි. ඉතින් ඒක ඒ විදිහට ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තමයි යන්නේ. තනියෙන් මේ වියදම කවර් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එකපාර වීසා එකට යන කොස්ට් එක දීලා යන්නත් පුළුවන්. එතකොට ඉතින් අර වගේ කැපෙන්නේ නැහැ. සම්පූර්ණ හම්බෙන සැලරි එක Tamanට ඉතුරු. ජපන් ඩිග්‍රී එකක් කරන කෙනෙක්ට මොනවද තියෙන ජොබ්ස්? ඒතර ජපන් ඩිග්‍රී එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ජපානයේ වර්ක් වීසා ආයදුම් කරන්නත් පුළුවන්. ඒතර ජපන් ඩිග්‍රී එකක් කරනවා කියන්නේ අඩුතරමේ N3 N2 වගේවත් knowledge එකක් අපි හදා ගන්න ඕනිනේ. ඉතින් ඒකත් එක්කම ඔයගේ ඩිග්‍රී එකත් එක්කම language exam එකකුත් අර වගේ දාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් try කරන්න වර්ක් වීසා එකකට. ඒතර මේ වර්ක් වීසා එකේ තෝරගන්න කැටගරි එක මොකක්ද කියන එක තියෙන්නේ ඔයාගේ අතේ තමයි. SSW යන්න O level අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනි කියලා එකක් නැහැ. හැබැයි සමහර ආයතන වලින් O level උත් බලනවා. O level අනිවාර්යයිම කියලා නැහැ. නමුත් ආයතනයට සාපේක්ෂව ඒගොල්ලෝ බලන qualifications වෙනස් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තාම O level A level බලපාන්නේ නැහැ. උස කියන එකත් බර කියන එකත් ගොඩක්ම බලපාන්නේ නැහැ. නමුත් අර BMI යගේ කියලා අපි කියන්නේ උසට සරිලන බර. ඉතින් ඕක ටිකක් බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්නම් වැඩක් කරගන්න අමාරුයිනේ. අපේ කාර්යක්ෂමතාවය අඩු වෙනවානේ. ඒක පොඩක් එහා මෙහා වුණොත්. ඒක නිසා උස බර කියන එක චුට්ටක් බරනවා. මොකද ජපානට ගිහිල්ලා අපිට අනිවාර්යයෙන්ම වැඩ කරන්නම වෙනවා. සමහර විට පයින් ඇවිදින්නත් වෙයි ගොඩක් දුරට. ඉතින් ඒ ඕන දෙයකට ඔට්ටු වෙලා තමයි අපි ජපානයට යන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් බලනවා.
රජයෙන් SSW වලට සම්පූර්ණයෙන් නොමිලේ යවනවා කියලා කියන්නේ ළමයි අර ලෝන් එක දෙන කතාව තමයි. එතකොට ඉතින් නොමිලේ වගේනේ. එහෙ ගිහිල්ලා ඔයගේ පඩියෙන් ටික ටික කැපෙන්නේ. එහෙම නැතුව මේ zero cost එකකට. ඒ කියන්නේ එක රුපියලක්වත් අය කරන්නේ නැතුව කවුරුත් ඕගොල්ලන්ව එහෙම ජපානයට යවන්නේ නැහැ. ජපානයට යන ටිකට් එකටම දැන් ලක්ෂ 2.5ක් 3ක් 4ක් ආසන්න ප්‍රමාණයක් යනවා. ඉතින් කොහොමද නොමිලේ ජපානයට යවන්නේ කවුරුත් නේ? අපේ රජය එච්චරම පෝසත් නම් ඉතින් මොනා කරන්න බැරිද? ඔව්. ක්ලාස් එක තියෙන්නේ හැමදාම සෙනසුරාදා 7-9 ටයිම් එක ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ අපේ. ඒතර ෆිසිකල් ක්ලාස් වලට ජොයින් වෙනවා නම් ෆිසිකල් ක්ලාස් ඉංගිරිය තියෙනවා මීගොඩ තියෙනවා. ඒතර ඒ දෙකට මීගොඩ කියන්නේ හයි ලෙවල් රෝඩ් එකේ මීගොඩයි තියෙන්නේ. ඒ කියන්නේ හෝමාගම අවටායට පාදුක්ක මීපේ අවිස්සාවෙල්ල මේ වගේ පැතිවල ඉන්න අයටත් අපේ ෆිසිකල් ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. මෙහෙන් N2 මට්ටමට ඔයා ඉගෙන ගත්තොත් ඕගලන්ට working visa business visa මේ ඕනම visa category එකකට යන්න පුළුවන්. හැබැයි N2 එකකට යන්න ලොකු කාලයක් ඔයාලට වැය කරන්න වෙනවා. ඉතින් හිතන්න N54 වලටම මාස 8ක් යනවා නම් N3 වලට විතරක් අපේ institute එකේ course duration එක දාන N3 එකට සාමාන්‍යයෙන් මාස 7. ඒ කියන්නේ N5 එකේ ඉඳන්ම පටන් අරගෙන නෙමෙයි N3 වලට විතරක් මාස 7ක් විතර දානවා අපි. ඊට පස්සේ N2 level එකට සාමාන්‍යයෙන් අපි අවුරුද්දක විතර කාලයක් ගන්නවා. මොකද අපිට කවර් කරන්න තියෙන ප්‍රමාණය ගොඩාක් වැඩි level එක අප් වෙන්න. ඉතින් කාලයක් වැය කරන්න පුළුවන් නම් ඕගලන්ට පුළුවන් එහෙම කරන්න. ඔව්. එතකොට payments කරන්න ඕනි විදිහ ඕගලන්ට group එකේ දානවා. අනිවාර්යයෙන්ම join වෙන අයට payment කරලා අපිත් එක්ක course එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට දැන් ඊළඟ සතියේ ඉඳන් අපි course එක ඉගෙනීම් කටයුතු පටන් ගන්නවා. අද නිකන් අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා විතරයි. ඒතර අද තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න next week එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ. කෙලින්ම උගන්වන්නයි පටන් ගන්නෙ. ඔයාලට ඒ අදාළ ටියුට්ස් ටික ඔක්කොම ලබන සතියේ අපි ඒ හදන group එකට දානවා. ඒතර ක්ලාස් එකට අනිවාර්යෙන්ම join වෙනවා නම් ඒක දැන් WhatsApp number එකට message එකක් දාන්න අනිවාර්යෙන්ම join වෙනවා කියලා. ඒතර class payment එක ඒතර කරලා තමයි ඒකට join වෙන්න ඕනේ. ඒ වුණාට මොනවා හරි ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක සඳහන් කරලා message එකක් දාන්න. අපිට ඕනි සල්ලි වලටත් වඩා result එක. ඉතින් ඒක නිසා result එකක් දාන්න කැමති ඕනි කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙලා ගමනක් යන්න පුළුවන්. visa path එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ආරක්ෂිතයි. අපිත් එක්ක එකතු වුණොත් අපි student visa කරනවා. training visa SSW අපි කරන්නේ නැති වුණාට අපිට 100% විශ්වාසය තියන්න පුළුවන් ආයතන වලට විතරයි ඔයාලම යොමු කරන්නේ. ඉතින් එතන ෆෝල්ට් එකක් වුණොත් ඔයගලන්ට අපිවත් කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහටයි මේක කරන්නේ. ඒතර මම ඉන්නේ මගේ ආයතනයේ තියෙන හෝමාගම. ඉතින් හෝමාගමට ඇවිල්ලා ඔයගලන්ට මාව හම්බෙන්නත් පුළුවන්. වීසා එකකට දානකොට අනිවාර්යෙන් ඔයාලා ඇවිල්ලා මාව හම්බ වෙන්නම ඕනේ. ඉතින් ඔයාලට මං කවුද කියන එකත් ඔයාලට එතනින් දැනගන්න පුළුවන්. ඉතින් එහෙම ගැටලුවක් වෙයි කියලා මං හිතන්නේ නැහැ. විශ්වාසය පිළිබඳව ගැටලුවක් එයි කියලා මං හිතන්නේ නැහැ. SSW වලින් ගිහිල්ලා ලංකාවේ මුදලින් කියා ගන්න පුළුවන්ද? SSW එක සාමාන්‍යයෙන් අපි yen 1,80,000ක විතර සැලරි එකක් බලාපොරොත්තු වුණොත් yen ලක්ෂයක් කියන්නේ දැන් අද කාලේ ගාණෙන් බැලුවොත් රුපියල් 2,80,000ක් විතර වගේ. ඒතර අපි වටේලා ගත්තොත් yen ලක්ෂ 3ක් විතර වගේ කිව්වොත් සාමාන්‍යයෙන් දැන් yen ලක්ෂ 1.80ක් කියන්නේ රුපියල් වලින් රුපියල් ලක්ෂ 4.5ක් වගේ ප්‍රමාණයක් තමයි. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ওই වගේ ගාණක් තමයි අපිට ලැබෙන්නේ SSW වලින් ගියොත්. ට්‍රේනින් වීසා වලින් ගියොත් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3.5ක් 4ක් අතර ප්‍රමාණයකට යන්න පුළුවන් වෙයි. N5 course එක ඉවර වෙලා JFT එක කරන්න බෑ. මම කලිනුත් කිව්වා. අනිවාර්යයෙන්ම N5 කරලා N4 මට්ටමට ඉගෙනගෙන තමයි JFT කරන්නේ. JFT පාස් වෙන්න N5 දැනුම අනිවාර්යයෙන්ම මදි. ඒක නිසා අනිවාර්යෙන් N4 මට්ටමට වෙනකම් ඉගෙන ගන්නම ඕනේ.
SSW ට්‍රේනින් වීසා වලින් ගියොත් එහෙම ඔයගලන්ට ගොඩක් දුරට නවාතැන් පහසුකම් නොමිලේ හම්බ වෙනවා. නවාතැනේ ඉඳන් රැකියා ස්ථානයට යන්න ඒ අදාළ වියදම් ටිකක් කම්පැනි එකෙන්ම කවර් කරනවා. ඊට අමතරව ඔයගලන්ට හම්බ වෙනවා හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්. ඒක නම් ස්ටුඩන්ට් වීසා ගියත් මොන වීසා එකකින් ගියත් ජපන් රජයෙන් ෆොරිනර්ස්ලාට දෙනවා හෙල්ත් ඉන්ෂුරන්ස් එක. ඒකෙන් 70%ක් අපේ රෝහල් ගාස්තු අපේ රෝගවලට යන වියදම් වලට යන ගාස්තුව කවර් කරනවා. ඉතින් එතනිනුත් අපිට සපෝට් එකක් තියෙනවා ජපන් රජයේ පැත්තෙන්. ඉතින් මේ ඔක්කොම වියදම් එක ගත්තොත් ඔයාලට ට්‍රේනින් වීසා SSW වලදී accommodation හම්බ වෙන නිසා ඒ කොස්ට් එකත් ඉතුරු නිසා ඕගලන්ට ෆෝන් බිල් වලට වැය වෙයි. ඊළඟට වතුර බිල් වලට වැය වෙයි. ඊළඟට කරන්ට් බිලට වැය වෙයි. කැම බීම වලට වැය වෙයි. ඊට පස්සේ ඕගොල්ලෝ ඇඳුම් පැළඳුම් ගන්නවා නම් ඔයාලගේ අසෝබි ඔයගොල්ලන්ගේ විනෝද වෙන දේවල් වලට වැය වෙනවා නම් ඔන්න ඔය කොස්ට් එක තමයි යන්නේ. ඉතින් පරිස්සමෙන් ඔයාලා වියදම් කරොත් මොලේ කල්පනා කරලා ගමනක් ගියොත් ඕගොල්ලන්ට හොඳ ඉතුරුවක් කරගන්න පුළුවන් වියදම් අවම කරලා. higher studies වලට ජපන් යන්න ඉන්න කෙනෙක්ට higher studies කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැන් මෙහි bachelor degree එකක් follow කරන කෙනෙක් නම් ඉතින් ඔයා එහෙ masters එකකට වගේ apply කළොත් ඔයා මෙහිදී N5 N4 මට්ටමවත් ඔයා අනිවාර්යෙන් කරගන්න ඕනි. මොකද අපේ ආයතනයේ ජපන් භාෂාව හදාරලා ඉන්න ගමන් bachelor කර හිටපු අය masters වලට ගිහිලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට N5 කියන level එක complete කරලත් නෙමෙයි ගියේ. දැනට ජපානයේ ඉඳන් අපිත් එක්ක එකතු වෙලා එහෙම courses හදාරන අය ඉන්නවා. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ජපානයේ ගියත් අපිත් එක්ක contact එක නැති වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ masters එකකට කොහොම හරි campus එක මාර්ගෙන් apply කරලා යනවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ගියාට පස්සෙත් අපිත් එක්ක join වෙලා language එක කරන්න පුළුවන්. එතනදී අනිවාර්යයෙන්ම N2 N3 ඕනිමයි කියලා එකක් නැහැ. ඒකට තියෙන්න ඕන ඔයාලගේ ඉගෙන ගන්න කැම්පස් එකේ සපෝට් එක තමයි. ෆිසිකල් ක්ලාස් වලත් ෆී එක එකමයි. ඔන්ලයින් ෆිසිකල් කියලා අපේ ක්ලාස් ෆීස් වෙනසක් නැහැ. මේ ගොඩ අලුතෙන් පටන් ගන්න ක්ලාස් එක තාම වෙලාව දාලා නැහැ. එහෙම ඔයාලා ජොයින් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඒක ටයිම් එක ඩේට් එක ඩිසයිඩ් කරලා කියන්න. දැනට මීගොඩ ක්ලාස් එක තියෙන්නේ සඳුදා හවස. කියන්නේ සඳුදා රෑ 7-9 ටයිම් එක තමයි දැනට තියෙන්නේ. ඒක මාස 2ක් විතර කරලා ඉවර පන්තියක්. ඉතින් ඒකට ජොයින් වෙන්න පුළුවන් මුල දැනුම තියන අයට විතරක්. මූලික දැනුම නැති අයට මුලින්දම පටන් ගන්න ඕනි. ඒගොල්ලෝ වෙනම මැසේජ් එකක් දාන්න. ට්‍රේනින් වීසා වලට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 6-7ක් වගේ තමයි වැය වෙන්නේ. ඒතර ඒක ඔයගලන්ට ලෝන් එකකින් කවර් කරගන්න පුළුවන්. වයස 42 43 වගේ අයට try කරන්න පුළුවන් SSW වීසා වලට විතරක්. ට්‍රේනින් වීසා වලට බෑ. ට්‍රේනින් වීසා වල උපරිම වයස අවුරුදු 35 තමයි සීමාව. SSW වලට පුළුවන් ඕගලන්ට අවුරුදු 44 වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් 44 දී ඇප්ලයි කරාට වැඩක් නැහැ. ඊට පස්සේ ළඟදිම 45 වෙන නිසා 42 43 වගේ කෙනෙක්ට නම් ඉක්මනට SSW එකට ඇප්ලයි කරාට ගැටලුවක් නැහැ. පුළුවන් තරම් ඉක්මනට භාෂා සුදුසුකම් හදාගෙන අදාළ නිපුණතා පරීක්ෂණය සමත් වෙලා ඉක්මනට ඇප්ලයි කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. වයස යන්න අපිට වීසා ලබා ගැනීමට පුළුවන් හැකියාව සම්භාවිතාවය ගොඩක් දුරට අඩු වෙනවා. ඒක මතක තියාගන්න. මොකද අපි දැන් ගොඩක් A level කරලා එළියට එන අලුත් අපේ දරු පරම්පරාව ඒකම ගොඩක් බලාපොරොත්තු වෙනවා. ටක් ගාලා ට්‍රේනින් වීසා එකක් හරි SSW වීසා එකක් හරි දාගෙන ජපානයට යන්න. ඉතින් ඒක දැන් අලුත් රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. මේ A level කරන ළමයි වෙන කිසිම දෙයක් සුදුසුකමක් හදාගන්න නැතුව ජපාන් යන්න try කරන එක වැඩ කරන්නේ. ඉතින් ස්ටුඩන්ට් වීසා ගියාට කමක් නැහැ. A level O level කරපු අය රැකියාවකටම යන්න try කරන්නේ නැතුව. ඉතින් ඒක නිසා
අපිට අර පොඩි පරම්පරාව ඉදිරියට නිසා අනිත් අයට ටිකක් වයසින් වැඩි අයට අවස්ථාව ඇහිරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ට්‍රේනින් වීසා එකත් පටන් ගත්ත කාලේ අවුරුදු 50 මට්ටමේ අයවත් යවුවා. හැබැයි දැන් ඒ අවුරුදු 50 මට්ටම අවුරුදු 35 වෙනකන් අඩු කරලා තියෙනවා. ඉතින් හිතන්න ලොකු තරගයක් තියෙනවා. වයස යන්න යන්න අපිව තරගෙන් නිකම්ම අවුට් වෙන එකයි වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට සුදුසුකම් හදාගෙන ජපානයට යන්න. ඔව් ට්‍රේනින් වීසා වලට JFT එක්සෑම් එක විතරක් ඇති. කියන්නේ info level එක විතරක් ඇති. ඔව්. ඒතර අපේ කෝස් එක මාස 8යි. ඒතර මාස 8යි මාසෙකට 5000යි අය කිරීම වෙන්නේ. ඒතර කෝස් ෆී එක එකපාර ගන්නෙ නැහැ. එකපාර දෙන්න පුළුවන් කමක් තිබ්බත් කවුරුත් එකපාර දෙන්න එපා. මොකද ඔයගොල්ලෝ එකපාර දීලා ඊට පස්සේ මැදදී කෝස් එක නැවැත්තුවොත් එහෙම එතකොට ආපහු රිෆන්ඩ් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මාසිකව ගාස්තුව හරියට ගෙවාගෙන යන්න එකපාර කවුරුත් පේ කරන්න එපා. ඒක කරදරයි. ඉතින් ඒක නිසා මාසිකව ගාස්තුව ගෙවාගෙන යන ගමන් හරියට හැමදාම ක්ලාස් එකට ජොයින් වෙලා කරගෙන යන්න ඕනි. වෙලාවට ජොයින් වෙන්න බැරි වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඉන්ෆෝම් කරන්න ඕනි. රෙකෝඩින් එක අවශ්‍යයි රික්වෙස්ට් කරලා ගන්න පුළුවන්. ඒ අරින්න monthly fee එක දාලා තියෙන අයට කොහොමත් රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට දෙනවා. හරි. එතකොට ඔය විස්තර ටික තමයි ඕගොල්ලන්ට අද කියන්න තියෙන්නේ. ඔව්. JFT exam එකද ලේසි, JLPT exam එකද ලේසි. එහෙම කියලා එකක් නෑ ළමයි. ඔය exams ටික ඔක්කොම එකයි. එකම level එකේ එකම exams ටික. JFT එක කරන්නේ කම්පියුටර් එකෙන්, JLPT එක කරන්නේ අපි අතින් පැන්සලෙන් ලියන එක. එච්චරයි වෙනස. දෙකම එකයි. ඒතර ඒකේ ප්‍රශ්න තියෙන ඒවා ගොඩක් දුරට එකයි. JFT එක ගොඩාක් එදිනෙදා ජපන් ජීවිතය සමාජයේ භාවිතා වන ජපන් භාෂාවෙන් තමයි JFT එක හැදිලා තියෙන්නේ. JLPT එක ගොඩක්ම පොතපතේ තියෙන ව්‍යාකරණත් එක තමයි JLPT එක යන්නේ. ඕක තමයි වෙනස. SSW training නිසා ගිහිල්ලා වෙනම ජොබ් කරන්න බෑ. part time මනම් කරන්න බෑ. JFT exams 2023 අවුරුද්දට තාම ෂෙඩියුල් කරලා නැහැ. ඉතින් ඒක නිසා 2023 අවුරුද්ද ටික තාම දාලා නැහැ. මේ අවුරුද්ද නොවැම්බර් වෙනකම් exams ටික දාලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක බලමු දෙසැම්බර් වලදී කොයි කාලේ වගේද අපිට JFT exam එකක් ඉදිරියට වැටෙන්නේ කියලා. දැනට ඩිග්‍රී එක ෆලෝ කරනවා නම් ඔයාට හොඳම දේ තමයි JLPT exam එක කරන එක. නැත්නම් JFT කරත් ප්‍රශ්නයක් නැහැ. JFT එකේ ප්‍රතිඵලය අවුරුදු 10ක් වළංගු වෙනවා. ඒක සර්ටිෆිකේට් එකේම සඳහන් කරලා තියෙනවා valid for 10 years කියලා. ඉතින් එක්ක JFT කරන්න, එක්ක JLPT එක කරන්න. JLCT NAT කියන විභාග නම් එහෙම කරන්න එපා. ඔයා ටිකක් කාලයක් ලංකාවේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා JLPT exam එක කරන්න, නැත්නම් JFT එක කරන්න. හරි ළමයි, එහෙනම් මම හිතනවා අද ඕගොල්ලන්ට ඕනි කරුණු ටික දැනගන්න ඇති කියලා. ෆිසිකල් ක්ලාස් කොළඹ තියෙන හෝමාගම. ඒතර කොළඹම නෙමෙයි, හෝමාගම මීගොඩ තමයි ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ඒ අවට ආයෙත් එතන ජොයින් වෙන්න පුළුවන්. මම හිතනවා ඕගලන්ට අද සෙෂන් එක මොකක් හරි වැඩක් වෙන්න ඇති කියලා. ක්ලාස් එකට ආවත් නැතත් ඕගලන්ට වැඩක් වෙන්න ඇති කියලා මම හිතනවා. ගොඩක් නොලෙජ් එකක් ඕගොල්ලෝ ලබා ගන්න ඇති කියලා හිතනවා. ඊට අමතරව මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් රෑ 12ට එකට නම් කෝල් කරන්න එපා. පුළුවන් නම් රෑ 8ට විතර කලින් කෝල් කරන්න. මොකද ඊට පස්සේ දිගටම ක්ලාසස් තියෙනවා. ඉතින් මට කෝල් එකක් දුන්නාම ආන්සර් කරන්න බැරි වුණොත් තරහ වෙන්නේ නැතුව මැසේජ් එකක් දාලා තියන්න. ටිකක් මේ දවස්වල බිසි. මොකද වීසා වැඩ හැමදේම මම තනියෙන් කරන්නේ. මම කාටවත් ඒව බාර දෙන්නේ නැති නිසා. ඉතින් මගේ අතින් මම හැමදේම කරන්න ඕනේ නිසා ෆෝන් එක සමහර විට ආන්සර් කරන්න බැරි වෙයි මට. ඉතින් ඕගොල්ලෝ මැසේජ් එකක් දාලා තියන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් ළමයි අදට මම මේ සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. ක්ලාස් එකට දිගටම ජොයින් වෙන අය WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න දිගටම ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා. ඊට ඊළඟ දවසේ ඉඳන් අපි ක්ලාස් එක ඉගෙනීම් කටයුතු පටන් ගන්නවා. Hi Jamina-san. Sayonara. Oyasumi nasai. එහෙනම් ළමයි හැමෝටම
සුබ රාත්‍රියක් වේවා.